අයිබෝන් පටන් ගමු. ඒතර බීන් එකට තේරුම් තුනක් තියෙනවා. එකක් ඉඳලා, අනිත් එක තිබිලා, අනිත් එක වෙලා. බීන් එකේ අපි හැදුවා මෙන්න මෙහෙම අවස්ථාවක්. ඔහු ඉඳලා තියෙනවා. ඔහු දැන් මෙතන ඉන්නවා නම් he is here. He is here. ඔහු ඉඳලා තියෙනවා නම් he has been here. මතක තියලා දුන්නා. ඔහු මෙතන been කියන්නේ ඉඳලා has කියන්නේ තියෙනවා. He has been here. ඔහු දැන් මෙතන ඉන්නවා නම් he is here. මට කියනවනේ දැනුත් මෙතන ඉන්නවා තමයි. ඔහු ඉන්නවා මෙතන විනාඩි 20ක් තිස්සේ. එහෙමනම් අපි කියන්නේ ඔහු ඉඳලා තියෙනවා. has been. been කියන්නේ ඉඳලා has කියන්නේ තියෙනවා. ඔහු ඉඳලා තියෙනවා මෙතන. ඔයාලට කියන්න පුළුවන් for 20 minutes. විනාඩි 20ක් තිස්සේ. තේරුණා නේද? ඔය කියදුනා මතකද කිසදී? ඔහු ඉඳලා තිබුණා. ඔහු ඉඳලා තිබුණා නම් he had been. දැන් නැහැ. අතීතේ මෙතන හිටියා නම් he was here. මට කියනෝනේ අතීතේ මෙතන හිටියා විනාඩි 20ක් තිස්සේ. එහෙනම් අපි කියන්නේ he had been here. ඒ කියන්නේ ඉඳලා තිබුණා. අතීතේ විනාඩි 20ක් හිටියා දැන් නැහැ. ඉඳලා තිබුණා. Here for 20 minutes. හරි. තේරුණා නේද? අපි ඊට අමතරව බීන් කියන එක පාවිච්චි කළා. මොන වගේ දේවල් ඉස්සර ගන්නද? මතකද අපි ස්පෝකන් ඉංග්‍රීසි වලදී පාවිච්චි කළ බීන් කියන එක? මතකද? ඉදාන් මතකද? සුජේ සඳිල් මතකද? ඔයා කවදා හරි කොහේ හරි ගිහිල්ලා තියනවාද? කොහමද අහන්නේ? මට කියන්න බෑ. කැමති කෙනෙක් කියන්න. ඔයා කවදා හරි කොහේ හරි ගිහිල්ලා තියනවාද? කොහමද අහන්නේ? Have you ever been? ඔයා කවදා හරි ගිහිල්ලා තියනවාද? එතන බීන් කියන්නේ ගිහිල්ලා. ඇත්තටම ගිහිල්ලා ඇවිත්. හරි. අපි ඒක මතක් කරගමු. මේක මේ පරණ පාඩම වල මතක් කළේ ගිසති එක. හරි. අද මෙතන ලියන්න. නම්බර් 4 නේ ලියන්න තියෙන්නේ. බීන් යටතේ අපි උදාහරණ තුනක් කළා. නම්බර් 4 තමයි ලියන්න තියෙන්නේ නේ. හරි. have කියන එක ඉස්සරහට ගත්තාම ප්‍රශ්නයක්. ඒ කියන්නේ තියෙනවා නෙමෙයි, තියෙනවාද? ඔයා you ever කවදා හරි. ever කියන්නේ කවදා හරි. have තියෙනවාද? එහෙනම් ඔයා කවදා හරි been කියන්නේ ගිහිල්ලා. ඔයා කවදා හරි ගිහිල්ලා තියෙනවාද? ඇත්තටම ගිහිල්ලා ඇවිත්. හරි. ඔයා කවදා හරි ගිහිල්ලා තියෙනවද කොහෙටද? කොහෙටද? to Australia. ඔයා කවදා හරි ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙනවද? හරි. මේ උදාහරණ ලියගන්න. එතකොට been එක පාවිච්චි කරන්න පුළුවන් ගිහිල්ලා ඇවිත් කියන තේරුමේ. හරි. you ඔයා have තියෙනවාද ever කවදා හරි been ගිහිල්ලා. ඒ කියන්නේ ඔයා කවදා හරි ගිහිල්ලා තියෙනවාද ඕස්ට්‍රේලියාවට? අපි ස්ථානයේ කලින් to කියන එක දානවා. ඕස්ට්‍රේලියා ප්‍රොපර් නවුන් එකක්. ඒ කැපිටල්. තේරුණා නේද? හරි. මම මේකට උත්තර දෙන්න. මේකට උත්තරේ ගන්නේ කොහොමද? කියලා දෙක තියෙනවා. What is the answer? Tell me the answer. No, I have never ගිහිල්ලා නැහැ. ගිහිල්ලා. never been to Australia. Never been to Australia. Yeah. පුරාණ උත්තරේ දෙන්න පුළුවන්. No. නැහැ. I have never been. Mama, I have never been. දැන් උත්තර ගන්න.
තවසක ගහනවා. හරි. No, I have never been. have එකත් එක්ක past participle නේ. මෙතනත් have එකත් එක්ක past participle. have කියන එකත් එක්ක ක්‍රියාපදයේ past participle තියෙනවා නම් අපේ ටීචර් අපිට කියලා දුන්නා මේක present perfect කියලා. මට මතකයි මම පාඩම් කරලා තියෙන්නේ. හරි. එතන මේ කියන්නේ ගිහිල්ලා තියෙනවා. never කියන්නේ කවදාවත් නැහැ. එතන මේක අදහස මොකද්ද? ඔය නෝට් එකේ තියෙන present perfect වල tense එක present perfect. මම කවදාවත් නැහැ. කවදාවත් ගිහිල්ලා නැහැ. හරි. මම කවදාවත් ගිහිල්ලා නැහැ. කොහෙටද? to Australia. ඔස්ට්‍රේලියාවට. Okay, write the answer. I have never been to Australia. ඒතර been භාවිතා වෙන තවත් අවස්ථාවක්. ඒතර මේ විශේෂයෙන් O-level papers වල වෙනවා. 2019 පේපර් එක ඇවිල්ලා තිබ්බා ගිය පාර පේපර් එකේ කිසියම් පුද්ගලයෙක් විදේශ රටක හෝටලයක සංචාරය කරලා එයා කියනවා ඒකේ හිස්තැන් පුරවන්න තියෙන ඡේදයක ඔහු මෙහෙ මීට කලින් කිහිප වතාවක් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඇවිල්ලා තිබුණා කියලා. He had been there several times කියලා කියනවා. The had been කියන එක හිස්තැන් පුරවන්න වගේ ඇවිල්ලා තිබ්බා ඒ වගේ. ඒත් මේක දැනගෙන ඉන්න ඕනේ. හරි. මෙතන බැරිලා ගෝන් කිව්වොත් ගිහිල්ලා තමයි ඒ. ගිහිල්ලා තාම ඕස්ට්‍රේලියාවේ. බීන් කිව්වොත් ගිහිල්ලා ඇවිත්. හරි. එනවා නේද? තව එක භාවිතයක් මම කියන්නම්. He should have been at the office. හරි මොඩේ බා. at the office කියන්නේ මොකද්ද? office එකේ. he කියන්නේ ඔහු. should have been කියන්නේ තේරුම තමයි ඔහු ඉන්නයි තිබුණේ. should have been කියන්නේ සිටිය යුතුව තිබුණා. දැන් තේරුම සිටිය යුතුව තිබුණා. been පාවිච්චි කරන තවත් අවස්ථාවක්. හැබැයි ඇත්තටම ඉඳලා නැහැ. he should have been should have එකත් එක්ක ක්‍රියාපදේ past participle පාවිච්චි වෙනවා. මේකේ තේරුම ඔහු සිටිය යුතුව තිබුණ ඔෆිස් එකේ හැබැයි හිටියේ නැහැ. ඔහු ඔෆිස් එකේ සිටිය යුතුව තිබුණා හැබැයි හිටියේ නැහැ. හරිද? මල්ලිය. හරි. මෙතන should එක වෙනුවට අවශ්‍ය නැවට could දාන්නත් පුළුවන් would දාන්නත් පුළුවන්. should එක වෙනුවට could සහ would ආදේශ කරන්න පුළුවන්. හැබැයි චුට්ටක් තේරුම යන්තම් වෙනස් වෙනවා. ඒවා මම ඉස්සරහට කියලා දෙන්නම්. ඉස්සරහට යද්දී could have been at the office කිව්වොත් එයා ඔෆිස් එකේ ඉන්න පුළුවන්කම තියාගෙන හිටියේ නැහැ. හරි could have been දැම්මොත් පුළුවන්කම තියාගෙන කළේ නැහැ. would have been දැම්මොත් ඒ අවස්ථා තුනේම හිටියේ නැහැ තමයි. would දැම්මොත් එයාට නොවැළැක්විය හැකි හේතුවක් නිසා එයාට පාලනය කළ නොහැකි හේතුවක් නිසා එයාට ඔෆිස් එකේ ඉන්න බැරි වුණා. හරි. ඒතර ඒකයි ඒකේ තේරුම. හිතන්න හයියෙන් වැස්සා. ඒක නිසා ඔෆිස් එකට එන්න බැරි වුණා. ඒ වගේ පාලනය කළ නොහැකි දෙයක් නිසා එන්න බැරි වුණා would. පුළුවන්කම තියාගෙන ආවේ නැත්නම් could. should have කියන්නේ මේක මගේ මතය. මම කියනවා ඔෆිස් එකේ සිටිය යුතුව තිබුණා කියලා. හරි. ඔහු ඔෆිස් එකේ සිටිය යුතුව තිබුණා කියලා මම කියනවා. මේක මගේ මතය. should have. හරි. ඒව ඉස්සරහට කියලා දෙනවා. එතන could සහ would එකක් දාගන්න පොඩ්ඩක්. වරහන් ඇතුලේ. should වෙනකොට should සමානයි. should වෙනකොට දාන්න පුළුවන් කියලා දාන්නකො. should කියන තැනට දාන්න පුළුවන්. could සහ would සමානම නෙමෙයි. එතෙන් දාන්න පුළුවන් වුණා. could සහ would. හරි. අපිට begin එක ඉවරයි. හරි.
ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාගන්න B double B E I N G B B double E N B අපි කළා B E I N G B හරි කාටද මුලා මේකේ තේරුමක් කියන්නේ what is the meaning of this කියනවා යම් කිසි ක්‍රියාවක් කරමින් ඉන්නවා කියලා විස්තර කරන්න භාවිතා කරන දෙයක් හරි එදා කියලා දුන්න මතකද එදා මම බෝඩේ දාපු තේරුම් තුනක් දැම්මනේ වීම සිටීම අනිත් එක වීම නිසා හරි මේක ගොඩක් අය දන්නේ නැහැ හරි ගොඩක් කට්ටිය දන්නේ නැහැ හුවට හද නෝට් කරන්න උදාන්න හරි මේක ගොඩක් කට්ටිය දන්නේ නැහැ බීන් කියන එකේ තේරුම පැසිව් වොයිස් වලින් පාවිච්චි කරලා කියලා විතරයි දන්නේ බීන් කියන එකේ තේරුම දන්නේ නැහැ ගොඩක් අය බෑ පේපර්ස් වල එනවා හරි තේරුම් කිහිපයක් දෙනවා කියලා දෙනවා හොඳට අහන් ඉන්න එකක් තමයි වීම මෙහෙම හිතන්නකෝ මෙහෙම වාක්‍යයක් තියෙනවා being a teacher teacher කියන්නේ ගුරුවරයෙක්නේ being කියන්නේ වීම ගුරුවරයෙක් වීම is my ambition is කියන්නේ වෙනවා my ambition මගේ අනාගත බලාපොරොත්තුව is කියන්නේ වෙනවා ඔන්න be verbs දෙකක් පාවිච්චි කරලා is කියන be verb එකත් ඇවිල්ලා being a teacher කියන්නේ ගුරුවරයෙක් වීම වෙනවා මගේ අනාගත බලාපොරොත්තුව හරි තියාගන්නත් ගන්න passive voice එක මම ටක් ගාලා වාක්‍ය තුනකින් දෙන්නම් passive voice එක be verbs passive voice වල දෙන්නේ කොහොමද කියලා අපි ඉගෙනගෙනක් තියෙනවා කලින් මම ටක් ගාලා උදාහරණ ටිකක් දෙන්නම් ඒකට පස්සේ මේ active voice ලෙසි ගුරුවරයෙක් වීම මගේ අනාගත බලාපොරොත්තුව වේ සිංහල තේරුම ලියා ගන්න ගුරුවරයෙක් වීම මගේ අනාගත බලාපොරොත්තුව වේ නැත්නම් වෙනවා හරි being a teacher කියන එකේ තවත් තේරුමක් ගන්න පුළුවන් වීම නිසා කියලා ගන්නත් පුළුවන්. හරි. අපි ඒක වෙන එකක් ගමු. being a doctor. හරි. ඒතර මෙතන being කියන්නේ වීම නිසා. being a doctor වෛද්‍යවරයෙක් වීම නිසා you should be kind ඔබ කාරුණික විය යුතුයි should be kind කාරුණික විය යුතුයි හරි මෙතන be කියන්නේ වෙනවා දැක්කද be verbs හැමතැනම තියෙනවා being a doctor වෛද්‍යවරයෙක් වීම නිසා you ඔබ should be විය යුතුයි should කියන්නේ යුතුයිනේ be කියන්නේ වෙනවා. ඔයා මොනවා වෙන්න ඕනද? ඔබ කාරුණික විය යුතුයි. You should be kind. Okay, write it in a flash. කලින් ඔයාලට සහ 10 වසරේ 11 වසරේ president choice past papers වල ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට එනවා. being දාලා වාක්‍ය. ඒ කියන්නේ ඡේද වල එහෙම එනවා ප්‍රශ්න වල එනවා. තේරුණා නේද? හරි. මෙහෙම වාක්‍යයක් කිව්වොත් being friendly. friendly කියන්නේ මිත්‍රශීලීනේ. මිත්‍රශීලී වීම. මිත්‍රශීලී වුණා කියලා සල්ලි යන්නේ නැහැ. කොහොමද කියන්නේ? does not cost any විතර කමාවක් වන්නේ මේක තමයි උත්තේ වාක්‍යය being friendly මිත්‍රශීලී වීම මේක තමයි වාක්‍යයේ උත්තේ subject එක
does not cost තමයි verb එක. ඒ කියන්නේ වියදමක් යන්නේ නැහැ. cost කියන්නේ පිරිවැය වෙනවා, වියදමක් යනවා, සල්ලි යනවා. does not cost anything. මිත්‍රශීලී වුණා කියලා මොනවාක්වත් වියදම් වෙන්නේ නැහැ. ඒකයි තේරුම. මිත්‍රශීලී වුණා කියලා මොනවාක්වත් වියදම් වෙන්නේ නැහැ. මිත්‍රශීලී වීමට මොනවාක්වත් ඒ සඳහා මොනවාක්වත් වියදම් වෙන්නේ නැහැ. හරි නේද? තව එකක් ගමු. being a student ශිෂ්‍යයෙක් වීම නිසා. හරි. ශිෂ්‍යයෙක් වීම නිසා ඔයා මොනවද කරන්න ඕන? tell me what should you do being a student? Being a student you must work hard. You must study hard. හරි. you ඔබ you must යුතුයමයි. මේවා modal verbs කියලා කියන should must could would ඊට පස්සේ අනිවාර්යෙන් දාන්නේ present tense එකේ verb එක. study ing බෑ ed බෑ. ශිෂ්‍යයෙක් වීම නිසා you must study. ඔබ අධ්‍යයනය කළ යුතුමයි hard මහන්සි වෙලා. ශිෂ්‍යයෙක් වීම නිසා ඔබ අධ්‍යයනය කළ යුතුමයි කොහොමද? hard මහන්සි වෙලා. අධ්‍යයනය කළ යුතු ආකාරය විස්තර කරන නිසා hard කියන්නේ ක්‍රියා විශේෂණයක් adverb එකක්. තේරුණා නේද? හරි. සර් must be කියලා දාන්න බෑ. must be කියලා දාන්න බෑ. must එකට පස්සේ verb එකක් ඕනේ. must be දාලා ගන්න පුළුවන් මෙහෙම. දැන් මෙතන එක ගලපෙනවා. must be active ඔබ ක්‍රියාශීලී විය යුතුයි කියලා ගන්න පුළුවන්. මොකද be එකට පස්සේ දාන්න ඕන adjective එකක්. මෙතන තියෙන්නේ must එකට පස්සේ verb එකක්. මෙහෙමයි. should must එකට පස්සේ මේ වගේ අවස්ථාවලදී අපි දාන්නේ ක්‍රියාපදයක්. මෙතන be කියන ක්‍රියාපදේ තියෙනවා. ඒ ක්‍රියාපදයට පස්සේ ආපහු ක්‍රියාපදයක් දාන්න බෑ. ඊපස්සේ දාන්න ඕන adjective එකක් හරි ඒ වගේ ගැලපෙන එකක් දාන්න පුළුවන්. වෙන වචනයක් දාන්න ඕන adjective එකක් මෙතන දාලා තියෙනවා. ඉතින් මෙතන must be දාලා ආපහු ක්‍රියාපදයක් දාන්න බෑ. study කියන ක්‍රියාපදයක්. ඒ නිසා must be දාන්න බෑ. නිකම්ම must study. එහෙම නැත්නම් must be දානවා නම් ඊපස්සේ දාන්න ඕන ක්‍රියාපදයක් නෙමෙයි. නාම විශේෂණයක් වගේ දෙයක්. එහෙනම් must be active. ක්‍රියාශීලී විය යුතුයි. එහෙම කියන්න පුළුවන්. අවශ්‍ය නම් must be දාලා එහෙමත් ලියා ගන්නකො. හොඳයි. එහෙම අහන්න ප්‍රශ්න. must be active. be කියන්නේ වෙනවා must යුතුයමයි. active විය යුතුයමයි. ක්‍රියාශීලී විය යුතුයමයි. Okay, you have to be active, okay? active නෙමෙයි active. යටිතල we කියන්න ඕනේ we කියද්දි active. හරි නේද? හරි. මෙහෙම එකකුත් තියෙනවා being එකේ. తాවකාලික හැසිරීමක් විස්තර කරන්න පාවිච්චි කරනවා. මෙහෙම. හිතන්නකො මෙහෙම. ලියන්න එපා. බොඩේ බලන්න. He is intelligent. නැත්නම් he is clever. ඔහු දක්ෂයි එහෙම නැත්නම් ඔහු බුද්ධිමත්. හරි. හරි හිතන්න දක්ෂ ළමෙක් ඉන්නවා කියලා ඕගොල්ලෝ වගේ. හරි. හැබැයි අද විතරක් ගණන් පීරියඩ් එකේ හිතන්න හැම ගානක්ම වරද්දනවා. අදට විතරක් මොකක් හරි මූඩ් එක අප්සෙට් ගිහිල්ලා හරි මොන හරි වෙලා බෑඩ් ඩේ එකක්. ඒක නිසා අදට විතරක් හදන හැම ගානම වරදිනවා. හරි. ඒතර ඔයාලට කියන්න පුළුවන් අදට විතරක් ඔහු මෝඩ විදිහට හැසිරෙනවා. මෝඩ විදිහට තමයි එයා ක්‍රියා කරන්නේ. ඒක කියන්න පුළුවන් මේක. එතන he is normally intelligent. He is normally clever. ඒක එයාගේ සාමාන්‍ය ගතිගුණය. හැබැයි අදට විතරක් తాවකාලික හැසිරීමක් විස්තර ගන්න පුළුවන් he is එකට පස්සේ being දාලා. එනවාට කියන්න පුළුවන් he is being silly. silly කියන්නේ මෝඩ. හරි. he is being silly.
ඒ කියන්නේ අදට විතරක් తాවකාලික ලෙස ඔහු මෝඩයි. මේක තේරුම තමයි ඔහු මෝඩයි කියන එක තමයි තේරුම. ඔහු මෝඩ වෙනවා. හැබැයි ලියාගෙන වරහන් ඇතුලේ తాවකාලික හැසිරීමක් කියලා. తాවකාලික හැසිරීමක් විස්තර කරන්න පාවිච්චි කරනවා. ඕකේ ඉක්මනට ලියන්න. මේක ඔහුගේ తాවකාලික හැසිරීම. తాවකාලික හැසිරීමක්. is being am is එක being දාලා හදන්න තියෙන වාක්‍යය. was were එකක් being දාලා හදන්න පුළුවන්. අපි was එකත් එක්ක හදමු ඊට පස්සේ. හරි. he is being silly කියන්නේ ඔහු මෝඩ විදිහට හැසිරෙනවා. හැබැයි මේක తాවකාලික හැසිරීමක්. සාමාන්‍ය ගා මෝඩ නෙමෙයි. හරි හිතන්න ඔයාලා ඉස්කෝලේ ප්‍රින්සිපල්. එයා ප්‍රින්සිපල් සාමාන්‍ය සීරියස්. හරි. ෆනි විදිහට ඉන්න හැනේ. සීරියස්. සංකීර්ණ ස්වරූපයෙන් තමයි ඉන්නේ. සීරියස් ලුක් එකක් තමයි තියෙන්නේ. හරි. ඔයාලට කියන්න පුළුවන් හැබැයි ඊයේ විතරක් අපේ ප්‍රින්සිපල් ෆනි විදිහට හාස්‍යජනක ලෙස හැසිරුණා. ඔයාලට කියන්න පුළුවන් our principal. දැන් කියන්නේ ඊයේනේ is නෙමෙයි was. සහ ප්‍රින්සිපල් එක වචන were දාන්න නැහැ. our principal was తాවකාලික ලෙස නිසා being දානවා. funny yesterday. funny කියන්නේ හාස්‍යජනක ඔය ජෝක කෙනෙක් වගේ. ඊයේ විතරක් අපේ ප්‍රින්සිපල් හාස්‍යජනක ලෙස හැසිරුණා. ඒක එයාගේ తాවකාලික හැසිරීමක්. එයා සාමාන්‍ය සීරියස්. හරිද? එහෙනම් am is එක being දාලා කිසියම් ලක්ෂණයක් හැසිරීමක් විස්තර ගන්න පුළුවන් adjective එකක් දැම්මොත් mode ඊට පස්සේ clever, intelligent, rich ඒවා ගන්න දැම්මොත් ඒක తాවකාලික හැසිරීමක් හැමතිස්සෙම. හරි. අතීත නම් was were දාන්න. is being silly කියන එකයි was being funny කියන එක highlight කරගන්න. ඒකත් ඉවරයි. හරි. සිටීම කියන අදහසින් being ගන්නත් පුළුවන්. සිටීම. හරි බලන්න. මෙහෙම කියනවා. It is being nice with you. හොඳට ඉංග්‍රීසි කතා කරන අය නිතරම කියන දේවල්. මේක ස්පෝකන් ඉංග්‍රීසි වලටත් අදගත් වෙනවා. රිටන් ඉංග්‍රීසි වලටත් අදගත් වෙනවා. පේපර්ස් වලටත් ඇවිල්ලා තියෙනවා කලින්. It is being nice with you කියන්නේ මොකක්ද? මෙහෙම බලන්න. It is being nice with you. With you කියන්නේ ඔයත් එක්ක. ඔයා සමග. හරි හොඳ යාළුවෙට කියන්න පුළුවන්. nice කියන්නේ මෙතන අදහස බිස්කට්වත් නැත්නම් ලස්සනයිවත් නෙමෙයි good කියන එක. හොඳයි කියන එක. nice කියන එක මෙතන අදහස good හොඳයි කියන එක. being කියන්නේ සිටීම. මෙතන it is දාන්නේ මේ වාක්‍යයට උක්තයක් සහ ක්‍රියාපද ප්‍රධාන ක්‍රියාවක් නැති නිසා. ඒතර it is කියන්නේ සිංහල තේරුමක් නැහැ. It is being nice with you කියන්නේ ඔයා සමග සිටීම හොඳයි. ඔයා සමග සිටීම හොඳයි. හරි ලියන්නද? ඒතර being එකේ තේරුම අතන සිටීම. ටෙක්ස්ට් බුක් එක රෙඩි කරලා තියාගන්න. ටෙක්ස්ට් බුක් එක ළඟ තියාගන්න. ටෙක්ස්ට් බුක් එක පටන් ගන්න ඊට පස්සේ. හරි සිංහල තේරුම ලියාගන්න. ඔයා සමග සිටීම හොඳයි. හරි. මෙතන being කියන එක ළඟ ලියාගන්න ඕන to be කියලා දාන්නත් පුළුවන්. being එක වෙනවා to be කියන එක ආදේශ කරන්න පුළුවන්. It is nice to be with you. අසල වැරදක් වුණා. මෙතන මෙහෙම දාන්න. මම හරියට කිව්වා. ඊළඟ දින වර්ගයේ it is nice being with you කියලා දාන්න ඕනේ. it is nice. මෙතන nice කියන්නේ good. sorry යා. being කියන්නේ සිටීම. මෙහෙම දාගන්න ගන්න. it is nice being with you. ඒක හොඳයි. නැත්නම් හොඳයි being සිටීම. ඔයත් එක්ක with you.
being කියන එක නම් ලියගන්න to be කියලා ආදේශ කරන්න පුළුවන්. සිටීම. being එකට ඕන to be දාන්න පුළුවන්. It is nice being with you. හරියට කියලා ලියද්දි වැරද්ද වෙයි. හරි ඒක අදාළම. හරි. ඒතර being එකේ ප්‍රධාන භාවිතයන් ඔච්චරයි. ඊට අමතරව මේ grammar වල භාවිතයක් නෙමෙයි මෙහෙම phrase එකක් තියෙනවා spoken english වල for the time being කියලා. for the time being. ඒකේ තේරුම තමයි දැනට මේ සම්පූර්ණ මේ වචන කාණ්ඩයේ තේරුම phrase එකේ තේරුම දැනට. වෙලාවේ හැටියට. දැනට වෙලාවේ හැටියට අපි එක වාක්‍යයක් ලියමු. for the time being දැනට වෙලාවේ හැටියට. හරි හිතන්න මෙහෙම උදාහරණයක්. ඔයා සරසයි බුක් ෂොප් එකට යනවා පොත් වගේක් ගන්න. රුපියල් 5000ක විතර පොත් ඕන. හැබැයි දැනට අත්‍යවශ්‍ය ඕන වෙන්නේ රුපියල් 1000ක වගේ පොත්. හරි. ඔයා තාත්තගෙන් රුපියල් 5000ක් ඉල්ලනවා. හැබැයි තාත්තා වඩ දෙන්නේ මගේ ළඟ සල්ලි නැහැ කියලා මේ වෙලාවේ රුපියල් 1000යි දෙන්නේ. හරි. ඔයා කියනවා වෙලාවේ හැටියට රුපියල් 1000ක් ප්‍රමාණවත්. කොහොමද කියන්නේ? for the time being 1000 rupees is enough. 1000 rupees is enough. enough කියන්නේ ප්‍රමාණවත්නේ. is කියන්නේ වේ නැත්නම් වෙනවා. හා. දැනට රුපියල් 1000 ඉවරයි කියලා කියනවනේ. මොකද? enough වලින්. ඉවරයි කියලාත් කියනවනේ enough වලින්. මොකද? ඉවරයි කියලාත් කියනවනේ enough වලින්. ඔව්. එහෙම ඒ අදහස ගන්න පුළුවන්. it's enough. ඒක දැනට ඇති. හරි. for the time being is enough no? දැනට වෙලාව හැටියට being එක ඇතිනේ. හරි. වචන දෙකක් තියෙනවා ඉච්චරයි. මේකේ being එක ඉවරයි ඊට පස්සේ. ඔයගොල්ලෝ දැන් අහලා තියෙනවද මේක? living beings කියලා අහලා තියෙනවද මොනවා හරි වචනයක්? වචනාවල එහෙම දැකලා ඇති. living beings. කවුද ඒ? ජීවීන්. ඊයන් තේරුම ජීවීන් කියන්නේ. මේ being ඇවිල්ලා ඒකයි. ජීවී. ඒ වචනේ තේරුම. living beings කියන්නේ ජීවීන්. සමාක දාලියන. ඒක ව්‍යාපදයක් නෙමෙයි යා. තනි වචන. ඒ කියන්නේ living beings කියන්නේ තේරුම ජීවීන් එච්චරයි. ඉංග්‍රීසි වචනයක්. හරි සමාක දාලියන. තව සමාක දාලිය ගන්න human beings. human beings කියන්නේ කාටද? කාටද? මිනිසුන්. මානව වර්ගය. මිනිසුන්. living beings කියන්නේ ජීවීන්. human beings කියන්නේ මිනිසුන්. right in a flash. හරි. B කියන එක කරේ නෑ මම. B කියන එක කරේ නෑ මම. B එක තනියම අරන් කරේ නෑනේ. නෑනේ. හරි. උදාහරණ කළේ නෑනේ සුජේ. සදින් නෑ සර් කරේ නෑ. B. හරි. B කියන එකේ තේරුම මොකක්ද? හිතන්න පුළුවන්. What is the meaning of B? B කියලා නිකන් ආවොත්. හරි. B කියන්නේ ඒක වර්තමාන කාල අවස්ථාව බේස් ෆෝම් එක. ඉන්න යොමු කරගන්න. ඉන්න. නැත්නම් වෙන්න. හරියට. ඉන්න වෙන්න. හරියට ඉන්න වෙන්න. එසි. මේක නැති වෙන්න අහනවා ඕලෙල් වල.
ෆස්ට් ස්ටෙප් එකේ එහෙම මොනතරම් B දාලා වාක්‍ය හදනවා නේ. ඔයාලා දැකලා ඇති දැන් ටෙක්ස්ට් බුක් එකේත් ඔයාලගේ අච්චු පොත්වල එහෙම B. හරි ඉක්මන් වෙන්න. be quick. be quick. be කියන්නේ වෙන්න. quick කියන්නේ ඉක්මන්. ඉක්මන් වෙන්න. ඉක්මන් වෙන්න. පරක්කු වෙනවා. පරක්කු වෙනවා කියලා කියන්නේ it's getting late. it's getting late. පරක්කු වෙනවා. late කියන්නේ පරක්කුනේ. ඒක ක්‍රියාපදයක් නෙමෙයි. ඒක ක්‍රියාපදයක් බවට පත් කරන්න ඉස්සරහට get දානවා. හරි get late කියන්නේ පරක්කු වෙනවා. මේ මොහොතේ පරක්කු වෙමින් තියෙන නිසා he is getting late. මේ වාක්‍යෙට පත්‍රු කෙනෙක් නැහැ. ඒ නිසා අපි ඉක් දානවා. තේරුණාද? හරි. වැදගත්තා. අප වහගන්න ඔය මොකද උනන්නේ ඩයලොග්ස් ලියන්න එනවා ඔලෙල් වල 10 වසරේදී ඩයලොග්ස් ලියන්න එනවා විභාගෙට. එතකොට ඩයලොග්ස් වලදී මේ වගේ ඒවා හරි වැදගත්. පරක් වෙනවා කියලා කොහොමද කියන්නේ? it's getting late. හටේ තියෙනවනේ ඒක. late කියන්නේ adjective එකක්. නාම විශේෂණයක්. ඒක ක්‍රියාපදයක් බවට පත් කරන්නේ ඉස්සරහට get late දානවා. get late. ඒ කියන්නේ පරක්කු වෙනවා. පැත්තක ලියන්න get late කියන්නේ පරක්කු වෙනවා කියන්නේ. පරක්කු වෙනවා. දැන් මේ මොකටද පරක්කු වෙමින් තියෙනවනේ present continuous නේ. එහෙනම් am is එක getting late කියලා තියෙනවා. he is getting late කියලා හිතමුකෝ. මේ වාක්‍යයට පත්‍රු කෙනෙක් නැති නිසා අපි ඉස්සරහට ඉක් දානවා. වාක්‍යයට පත්‍රු කෙනෙක් තිබිය යුතුයි. written english වල. අනිවාර්යෙන් පත්‍රු කෙනෙක් දාන්න ඕනේ. ඉතින් පත්‍රු කෙනෙක් නැති හැම වාක්‍යයකම අපි ඉක් දානවා. ඉතින් ඉක් එක මේ is එක ගැලපෙනවා. ඉක් ඒක වචන. is එකත් ඒක වචන. එහෙනම් it is getting late කියන්නේ මේ දැන් මේ මොහොතේ present continuous පරක්කු වෙමින් තියෙනවා. හරි. ඔඩ ලියන්නේ it's getting late කියන්නේ දැන් පරක්කු වෙනවා. හරි නේද? ඉක්මන් වෙන්න it's getting late දැන් පරක්කු වෙනවා. හරි. එපා නම් කම්මැලි වෙන්න එපා. කියනවා කම්මැලි වෙන්න එපා. කියන බෑ කවුරු හරි කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙන්න එපා කියලා කොහොමද කියන්නේ? කම්මැලි වෙන්න නම් be lazy. be lazy. lazy කියන්නේ කම්මැලිනේ. be lazy. කම්මැලි වෙන්න. කම්මැලි වෙන්න එපා. කියනවා? never be lazy. එහෙම කියන්න පුළුවන්. එහෙනම් කවදාකවත් කම්මැලි වෙන්න එපා. මේවා කියන්නේ කවදාවත් නැහැනේ. ඒ වාක්‍යයක් හරි. හොඳයි. මට උන කම්මැලි වෙන්න එපා කියලා. එපා කියලා කොහොමද කියන්නේ? don't be very good. don't be lazy. don't කියන්නේ එපා. do not කියන එක තමයි don't. be වෙන්න. don't be කියන්නේ වෙන්න එපා. මොනවා වෙන්න එපාද? කම්මැලි වෙන්න එපා. don't be lazy. okay write it. don't be lazy. කම්මැලි වෙන්න එපා. මේවා adjectives. කම්මැලි කියන්නේ. lazy boy, lazy girl. adjectives නේ. නාම පදයක් ඉස්සර ගන්න පුළුවන්. ඒ නාම පදයක් ඉස්සරහින් මේ be කියන verb එක ඇවිල්ලා. be කියන්නේ verb එක. මෙතන be කියන්නේ verb එක. දැන් හැම වාක්‍යෙම ක්‍රියාපදයක් තිබිය යුතුයි. ඉතින් be කියන verb එක තියෙනවා. හරි. don't be lazy කියන්නේ කම්මැලි වෙන්න. don't කියන්නේ එපා. කම්මැලි වෙන්න එපා. හරි අවශ්‍ය සිංහල දෙනු ලියාගන්න. කම්මැලි වෙන්න එපා. okay don't be lazy. you should get 9 days. දැන් පටන් ගන්න හරි. දැන් 10 වසරේ 9 days වලට වැඩ කරන්න පටන් ගන්න. මම පටන් ගත්තේ ඔයගලගේ වයසේ. දැන් මේ කාලෙදී. හරි මට 10 days තියෙනවා. අපිට විෂයන් 10ක් තිබ්බනේ. මම පාඩම් කරන්න ගත්තේ ඔයගලගේ වයසේ. ඒතකොට මට ඔලෙල් වලදී ඔලෙල් කිට්ටු වෙද්දී කිසි බරක් නැහැ. දැන් පටන් ගන්න හරි. දැන් ෂෝට් නෝට් ගහන්න. හරි. don't be lazy. කම්මැලි වෙන්න එපා. මට ඕන වෛද්‍යවරයෙක් වෙන්න. කියන්න බෑ. පොඩි කාලේ ලියන වාක්‍ය. 6 වසරේ ලියනවා. මට අවශ්‍යයි වෛද්‍යවරයෙක් වීමට. වීමට කියලා කොහොමද කියන්නේ? be කියන්නේ වෙනවා. වෙන්නට. වීමට වෙන්නට කොහොමද කියන්නේ? වෙන්නට නම් be2 නෑ. මාරු කරලා එන්නේ. වෙන්න ටය නෙවෙයි ට වෙන්න. කොහොම කියන්නේ?
හරි කියන්න උදා. to be very good to be. හැබැයි මම සිංහලේ අනුපිළිවෙල නෙමෙයි වෙන්නට නෙමෙයි ට වෙන්න. මාරු වෙලෙන්නේ. to be කියන ඔයාලා අහලා තියෙනවනේ වන්තර to be කියලා. වෙන්නට. මට අවශ්‍යයි. I want මේක අපි කතා කරද්දී wanna කියලා කියනවා. I wanna මේක spoken English I wanna them to දාන්නේ. I want them to දානවා. I want මට අවශ්‍යයි to be. be කියන්නේ වෙන්නනේ. to be කියන්නේ වෙන්නට. මේක තේරුම් ගන්න වෙන්නට. නැත්නම් වීමට. කවුද? Doctor common noun D simple lah. මොකද doctor ස්ටෝන් තරම් ඉන්නවනේ. common noun. I want to be a doctor. I want to be a teacher. I want to be an engineer. You can express your future ambition. හරි වඩා අනාගත බලාපොරොත්තු ප්‍රකාශ කරන්න පුළුවන්. to be that. Malia. හරි නේද? එතකොට B එක ගැන ඔය ටික දැනගත්තාම ඇති. හරි. මේකට විනාඩි 10ක් වගේ ආයි හැබැයි යන B verbs in passive voice කියලා. මේ active voice වල ඉගෙන ගත්තේ. passive voice වල කොහොමද පාවිච්චි වෙන්නේ? 7 වසරේ තමයි ඔයගොල්ලෝ passive voice ඉගෙන ගන්න පටන් ගන්නේ. grade 7 වලදී. 7 වසරේදී simple present tense වාක්‍යයක් passive voice කරද්දී මතකද කොහොමද කළේ කියලා? am is are පාවිච්චි කළා නේද? am is are එක verb එකේ past participle දැම්මා නේද? 7 වසරේදී grade 7. ඔව් සර්. ඔව්. හරි. දැන් බලමු මතකද කියලා. මම active voice වාක්‍යයක් දෙනවා. මට passive කරලා කියන එක 7 වසරේ වැඩක්. හොඳේ 10 වසරේ වැඩක් නෙමෙයි 7 වසරේ වැඩක්. හරි. මට 7 වසරයත් එක්ක මේක කරද්දී ඔයාලා හරියට කිව්වට අක් ගන්න. sorry දැන් 8 යත් එක්ක ගියොත් 7 යයි. මෙහෙම ගන්නකො. මම active voice වාක්‍ය දෙන්නම්. The students ශිෂ්‍යයෝ write ලියනවා essays රචනා ශිෂ්‍යයෝ ලියනවා රචනා simple present tense වාක්‍ය හරි right නේ verb එක simple present සරල වර්තමාන කාලය ශිෂ්‍යයෝ බහුවචන නිසා s එකක් දාන්නේ නැහැ ශිෂ්‍යයෝ ලියනවා රචනා මේක පැසිව් කරන්නටක් ගන්න මට පැසිව් කරලා උත්තරේ කියන්න Hi. The students write essays. Can man madam? Has you got uttare? Essays are written by the students. Very good. Correct. For that. Hari. කාඩ හරි අමතක කරා මම කියලා දෙන්න පොඩටක් දාලා. මම දන්නවා ඔයාලා අමතක නැහැ. right තමයි verb එක. ලියනවා. අපි පැසිව් කරද්දී ඉස්සෙල්ලාම හොයා ගන්න ඕන ඔබ්ජෙක්ට් එක කර්මය. right what ලියන්නේ මොනවද කියන ප්‍රශ්නයක් අහන්න. ලියන්නේ මොනවද? උත්තරේ එනවා essays. එහෙනම් ඒ උත්තරේ තමයි වාක්‍යයේ කර්මය ඔබ්ජෙක්ට් එක. ලියන්නේ මොනවද රචනා. ලිවීමට ලක් වෙන්නේ රචනා. එහෙනම් ක්‍රියාවට ලක් වෙන්නේ රචනා. ක්‍රියාවට ලක් වෙන දේ කර්මය ඔබ්ජෙක්ට් එක. ක්‍රියාව කරන්න කවුද? right කියන ක්‍රියාව කරන්නේ ශිෂ්‍යයෝ. එහෙනම් students තමයි වාක්‍යයේ මොකද? කර්තෘ උක්තේ. එහෙම නැත්නම් ක්‍රියාව කරන්න කර්තෘ. හරි. ඔබ්ජෙක්ට් එක හොයාගත්තා. ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගන්න. essays. මුලින්ම ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා. මතකනේ මේ ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා. දැන් මේක verb එක බලන්න. verb එක right. දැන් මොකද ඊළඟ තියෙන්නේ?
passive voice එකේ verb එක දාන්න ඕන. passive voice එකේ verb එක කොටස් දෙකකින් යුක්තයි. හරි. මුලින්ම අපි දාන්න ඕනේ helping verb එකක්. හොඳට අහන්න. මුලින්ම helping verb එකක් දාන්න ඕන. ඊට පස්සේ දාන්නේ මොකද්ද? main verb එක, ප්‍රධාන ක්‍රියාව. දැන් මෙතන helping verb එක තීරණය කරන එක තමයි වැදගත්ම point එක. ඒක තීරණය කරන්නේ මෙහෙම. මේ active voice උඩ වාක්‍යයේ tense එක බලන්න. උඩ වාක්‍යයේ tense එක මොකද්ද? tense එක හොයන්නේ කොහොමද? ක්‍රියාපදේ බලනවා. verb එක. verb එක write ලියනවා. verb එක write ලියනවා. write කියන්නේ ලියනවා කියන්නේ simple present tense. tense එක simple present tense නා. ලියනවා කියන්නේ සරල වර්තමානනේ. සරල වර්තමාන. tense එක simple present නම් අපි දාන්නේ helping verb එක විදිහට. ඔන්න පාඩමේ link එනවා am is are. මෙතන දාන්නේ සරල වර්තමාන කාලේ. simple present tense නම් am is are. be verb එකක් දානවා. දැන් දාන්නේ am the is the are the. වචනා කියන්නේ බහු වචන. අපි දාන්නේ are. හරි. ඔන්න be verb එක පාවිච්චි කළා. simple present tense passive voice එකේදී උපකාරක ක්‍රියාවක් ලෙස. helping verb එකක් ලෙස. ඔන්න භාවිතේ. දැන් main verb එක දාන්නේ හැමතිස්සෙම මෙතන ක්‍රියාපදේ past participle එක විතරමයි. written. right එකේ past participle written. හරි. assess are written කියන්නේ රචනා ලියනවා. දැන් මෙතෙන්දී passive voice කියන්නේ කර්ම ඉස්සරහට ඇවිල්ලා. ක්‍රියාවට ලක්වන දේ ඉස්සරහට ආවනම් ක්‍රියාවට ලක්වන කෙනා ඉස්සරහා ඉන්නවනම් ඒක passive voice. ක්‍රියාව කරන කෙනා ඉස්සරහා ඉන්නවනම් ඒක කර්තෘකාරක active voice. ක්‍රියාවට ලක්වන කර්ම ඉස්සරහා ඉන්නවනම් ඒක passive voice කර්මකාරක. හරි. assess are written කියන්නේ රචනා ලියනවා. කවුරු විසින්ද? by the students. ශිෂ්‍යයෝ විසින්. හරි. ශිෂ්‍යයෝ විසින් රචනා ලියනු ලබයි. තේරුණා නේද? simple present tense passive voice වලදී helping verb එක ලෙස am is දානවා. මෙතන I හිටියනම් am දානවා. මෙතන an ඇසේ තිබ්බම ඒක වචන වුණා නම් is දානවා. හරි හරියන්නේ. හරි නේද? හරි. එහෙනම් simple present tense passive voice වලදී පාවිච්චි වෙනවා am is are. එතන simple present කියලා දාන්න. simple present. හරි. simple past passive voice. simple past passive කරන්නේ මේක මට. ඒක active voice වාක්‍ය ලියන්න දෙයක් නැහැ. මෙතන රෝඩ් තිබ්බනම් මොකද කරන්න ඕන? ඔයගොල්ලෝ ලියන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ මේක. හරි. මෙතන බලන්න රෝඩ් කියලා තිබ්බනම් simple past active voice වාක්‍ය passive කරන විදිහට දා. The students wrote essays. ඒක passive කරන්න බලන්න. Essays were written by the students. Very good. ආපහු කර්මය essays කියන එක ඉස්සරහට ගන්නවා. ඔයගොල්ලෝ මේක ලියන්න එපා. දන්නවනේ මේක. මතකයි. මේක විතරක් ලියන්න. essays කියන රචනා. දැන් simple past tense නම් අපි මෙතන දාන්නේ helping verb එක ලෙස was හරි were හරි. හරි. essays කියන object එක ඉස්සරහට ගත්තා. දැන් බලනවා මේ වාක්‍යයේ ක්‍රියාපදේ. ක්‍රියාපදේ wrote එන tense එක simple past tense. tense එක simple past tense නම් අපි simple past වලදී passive voice වලදී
හරි tense එක simple past එහෙනම් helping verb එක දාන්නේ was හරි were හරි වචන බහුවචනනේ නම් අපි දාන්නේ were essays were then අපෝ right කියන එක wrote කියන එකේ past participle written essays were written කියන්නේ මෙතන නවත්තන්න පුළුවන් කිසියම් කෙනෙක් විසින් රචනා ලිව්වා essays were written ලිවීමට ලක් වුණේ රචනා කර්ම ඉස්සරහට ඇවිල්ලා රචනා ලිව්වා කිසියම් කෙනෙක් විසින් කවුරු විසින්ද by the students ශිෂ්‍යයෝ විසින් හරි ශිෂ්‍යයෝ විසින් රචනා ලියන ලදී එතකොට simple past වල passive voice වලදී අපි was were helping verbs ලෙස දානවා simple present am is are helping verbs simple past was were helping verbs simple past කියලා දානවා හරි simple future නම් මොකද කරන්නේ හරි the students will write essays කියලා තිබ්බනම් මොකද කරන්නේ the students will write ලියාවි essays රචනා දැන් මේක simple future මෙහෙම තිබ්බනම් මොකද කරන්නේ මේක passive කරන්න බෑ හරි මේක essays will be written by the students very good හරි එහෙනම් simple future passive voice ඒක ලියා ගන්න එහෙනම් දැන් රචනා කියන කර්ම ඉස්සරහට ගත්ත essays මේක simple future නම් helping verb එක දාන්නේ දැන් කර්ම ඉස්සරහට ගත්තා ඊට පස්සේ මෙතෙන්ට helping verb එක උපකාරක ක්‍රියාව දානවා ඊට පස්සේ මෙතන verb එකේ past participle දාන එක written දාලා මේක written දැන් helping verb එක දාන්නේ මෙයාගේ tense එක අනුව tense එක බලන්නේ ක්‍රියාපදේ මොකක්ද will write ලියාවි ඒ කියන්නේ simple future tense එක simple future නම් helping verb එක will be හරි essays will be written කියන්නේ මොන හරි දෙයක් ලියනු ලබනවා මොකද්ද රචනා එහෙනම් රචනා තමයි ක්‍රියාවට ලක් වෙන්නේ ක්‍රියාවට ලක් වෙන කෙනා තමයි මුලින් ඉන්නේ passive voice එක ක්‍රියාව කරන කෙනා නෙමෙයි essays will be written කියන්නේ රචනා ලියනු ලබාවි කිසියම් කෙනෙක් විසින් රචනා ලියාවි අනාගතේ කවුරු විසින් by the students ශිෂ්‍යයෝ විසින් එහෙනම් simple present වලදී am is are simple past වලදී was were simple future වලදී will be කියන එක helping verbs ලෙස පාවිච්චි වෙනවා මොනවද passive voice වලදී be verbs වල තවත් ප්‍රයෝජනයක් මේ being පාවිච්චි කරන passive voice වලදී perfect tenses වල මේ being පාවිච්චි කරන passive voice වලදී continuous tenses වල උපකාරක ක්‍රියා ලෙස හරි ඒ අපි ඉගෙන ගන්නවානේ being එක ඉගෙන ගත්තා being එක ඉස්සරහට ඉගෙන ගන්නවා හරි ඒතර මෙතනදී මම passive voice ආපහු කියලා දෙන්න නිසා මම මෙතන මෙහෙම දාන්නවා ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්නවා ඒ නිසා මෙතන අපි ස්ථාමාර්ථයක් දාලා දාමු කෙටියෙන් මීට අමතරව කියන්නේ මීට අමතරව perfect tenses වලදී present perfect past perfect future perfect tenses වලදී may be in it the continuous tenses වලදී හරි මේ passive voice කියලා ගන්න passive voice කියලා දාන්න continuous tenses වලදී ඒත් passive voice වල continuous tenses වලදී TV කියන්නේ passive voice present continuous past continuous
present perfect, past perfect, future perfect. Perfect නම් අපි දාන්නේ helping verb එක ලෙස මෙතෙන් දාන්නේ මේ හිස් තැනට දාන්නේ being. Continuous නම් දාන්නේ be ing being. being ද උපකාරක ක්‍රියා ලෙස භාවිතා වේ. හරි. එතනින් be verbs කියන පාඩම ඉවරයි. මීට අමතරව perfect tenses වලදී be double e and being තමයි මෙතන දාන්නේ helping verb එක. continuous tenses වලදී be ing being තමයි helping verb එක. හරි නේද? දැන් ඔයාලා grade 10 test book එක ගන්න. now take your grade 10 test book. test book එකේ අපි ප්‍රශ්න වලට උත්තර ලියන්නේ activities කරන පොතේ. ප්‍රශ්න වලට උත්තර ලියන පොතේ activities book එකේ උත්තර ලියන්න. හරි. activity එකක් තියෙනවා. පිටුව 7 page number 7. page number 7. activity 4. බලන්න එක. page 7 activity 4. හරි මතකද අපි කතා කළා මිනිස්සුන්ගේ බාහිර පෙනුම විස්තර කරන විදිහ. curly hair trail කොණ්ඩි, wavy hair රැලි සහිත කොණ්ඩි, straight hair කෙලින් තියෙන කොණ්ඩි කොණ්ඩේ ගැන විස්තර කළා. long hair දිග කොණ්ඩි මතකද? bald headed bald head තට්ටේ සහිත හිස තට්ට හිස. ඊට පස්සේ fair in complexion සුදුයි, tan කළෙලුයි. ඊට පස්සේ dark in complexion කළුයි සමය වර්ණය. pointed nose උල්ලු නහය, long nose දිග නහය නහය විස්තර කළා. well built හොඳින් වැඩුණ. හරි. ඊට පස්සේ වයස වල විස්තර කළා. in his 30s 30 වෙනි වියේ ඉන්නවා. in his 50s 50 කියන දශකයේ ඉන්න අය. මතකද ඒවා? ඒ වගේ දේවල් දාලා ඒ බාහිර පෙනුම විස්තර කළේ නේ. බාහිර පෙනුම සහ වයස ගැන එහෙම කිව්වා. හරි. ඒ වගේ දේවල් පාවිච්චි කරලා විස්තර කරන්න කියනවා. බලන්න activity 4 පිටුව 7. writing and speaking. write a similar description. write ලියන්න. a similar කියන්නේ සමාන. description විස්තරයක්. සමාන විස්තරයක් ලියන්නලු. of කියන්නේ ගැන. of කියන්නේ ගැන කියලා ලියන්න මෙතන. description විස්තරය similar සමාන. of කියන්නේ ගැන. පිළිබඳ. of your ඔයාගේ class teacher. ඔයාගේ පන්ති භාර ගුරුතුමා ගැන විස්තරයක් ලියන්නලු. and ලියලා present it. present ඉදිරිපත් කරන්න. it ඒක to the class පන්තියට. ඒක පන්තියට ඉදිරිපත් කරන්නලු. හරි. දැන් class teacher මතක් කරගන්න. අවුරුද්දකට කලින් වගේ නේ මතක යන්නේ. ඒකට අවුරුද්දකින් විතර දැක්කේ නැහැ නේ class teacher. ආපහු පොඩ්ඩක් දැකලා ආපහු දකින්න බැරි වුණා නේ. හරි මතකද class teacher දැන්? Can you remember your class teacher? Yeah. yes sir. Can you describe? හරියට බුලා describe කරන්න. class teacher අහන්නේ නැහැ. Can you describe කරන්න class teacher? Can you describe? එකක් කියන්නේ එක වාක්‍යයක් කියන්නේ. හැමගෙනා try එකක් දෙන්න බෑ. දැන් ඉගෙනගත් දේවල් පාවිච්චි කරන්න. ස්පෝකන් වලටත් හොඳයි. මම දෙන්නම් ඉස්සරේ දෙන්නම්. ඔයගොල්ලෝ එක වාක්‍යයක් දෙයක් කියන්නකෝ ඉස්සෙල්ලා. කොහොමද කියන්නේ?
My class teacher is Malka teacher. Hmm. Uh, Okay. in her middle 30s. Oh, she is in her middle 30s කියලා කියනවා. She is a ඉන්නවා. හොඳයි. She is in her middle 30s. හරි. අනිත් අය කතා කරන්න සඳින් පුළුවන්ද කියන්නේ මොන හරි. සුජේ පුළුවන්ද මොන හරි. විහංගි පුළුවන්ද? She is fair in complexion. very good. She is fair in complexion. හරි. එහෙනම් අපි ලියමු මේ වගේ එකක්. හරි. දැන් මේක කරගන්න. හරි. මෙහෙම කියන්න පුළුවන්. එතකොට නම කියන එක අනිවාර්ය නෑ. our class teacher. කියලා පටන් ගන්න පුළුවන්. දැන් class teacher එක රචනාවක් නෙමෙයි මේ ලියන්නේ. රචනාවක් නම කියනවා. විස්තරයක් දෙන්න. නමක් ඕනේ නෑ. our class teacher ඕන දාන්න පුළුවන්. බාහිර වෙනවනේ විස්තර ගන්නවා. හරි මෙහෙම දාමු. our class teacher is without fair in complexion සුදුයි. කලුණ සුදුයි කියලා දාන්න නැත්නම් ගුටි ගන්න නෙවෙයි. නැත්නම් ලකුණු කපයි. our class teacher is fair in complexion. හරි. සමේ පැහැය සුදුයි කියලා කිව්වා. and දැන් class teacher කියලා අපහු දාන්න ඕනේ නැහැ. මුලින් class teacher කියලා කිව්වට පස්සේ අපි තුම she කියලා, ඇය කියලා, එහෙනම් she කියලා දාන්න පුළුවන්. පිරිමි නම් male නම් he. හරි. දැන් නැවත නැවත class teacher කියලා කියන්නේ දැන් කියන්නේ she කියලා. she තියනවා has දිග කොණ්ඩයක්. a long hair නෙමෙයි නිකම්ම long hair. හරි. our class teacher is fair in complexion and she has long hair. ඇයට දිනවා දිග කොණ්ඩයක්. හරි ලියන්නත් ගන්න. තවන්න කියනවා long straight hair කියලා තරම එක විස්තර ගන්න පුළුවන් long straight hair. කෙලින් තියෙන කොණ්ඩයක්. ඒක long wavy hair. හරි. හරි. උස ගැන එහෙම කියනවනම් she is tall usai she is tall අර verb එකක් ඕනනේ verb එක is on be verb එකක් ප්‍රයෝජනවත් උනා අය උස වෙනවා අනිවාර්ය verb එකක් ඕන she is tall නැත්නම් වාක්‍ය වැරදි she is tall and අපි දාමු කෙට්ටුයි කියලා නැත්නම් මහතන fat හරි and thin නැත්නම් slim කියන්නේ කෙට්ටුයි හරි she is tall and thin කෙට්ටුයි ඒ උසයි සහ කෙට්ටුයි. විතර මොන හරි දේවල් දෙකක් තනි වාක්‍යයෙන් කියන්න බෑනේ අනිත් දාලා. හරි පොඩ්ඩක් මූණේ ෆීචර්ස් ගැන කියමු. මූණ ගැන පොඩ්ඩක් විස්තර කරමු. She has ඇයට තියෙනවා a round face. round මුහුණක්. and a pointed nose ullu nahayak she has a round face and a pointed nose
වයස ගැන කියමු. She is in her late 30s. හරි. late 40s ඔය එකක් දාන්න. late 20s ඔය එකක් දාන්න. She is in her late 30s. ඒ කියන්නේ 37 38 39 වගේ වයසක්. late 30s. 30 අග හරි. හරි. තව විශේෂ ලක්ෂණයක් දෙමු අද දෙයක්. හරි. කොහොමද කියන්නේ උපන් ලපයක් තියනවා කියලා. birthmark. She has a birthmark on her left shin. Shin කියන්නේ කම්මුල. shin කියන්නේ කම්මුල. එතකොට උපන් ලපයක් තියෙනවා වම් පැත්තේ කම්මුලේ වම් පැත්තේ. හරි. වම් පැත්තේ කම්මුලේ. හරි. She has a birthmark on her left chin. on කියන්නේ මත. හරි. බාහිර පෙනුම විතරයි විස්තර කරන්න තියෙන්නේ ඔය ටික ඇති. බාහිර පෙනුම විතරයිනේ අපි අහන්නේ. ඉස්සරහට අපි අභ්‍යන්තර ගතිගුණ ගැන කියන්නේ qualities ගැන. හරි ඔය ටික ඇති. හරි physical appearance. activity 5 එක බලන්න. ඒක මම homework දෙන්නම්. ඔයගොල්ලෝ කරලා තියන පොතේ ක්ලාස් පටන් ගත්තාම මට පෙන්නන්න. එහෙම නැත්නම් WhatsApp කරන්න. හරි. ලේසි. ඔයාගේ යාළුවෙක් ගැන විස්තරයක් ලියන්න තියෙන්නේ මේ වගේ. හරි. පන්ති යාළුවෝ ගැන උනත් ලියන්න පුළුවන්. හරි. සඳිල් ලියන උදාන් ගැන, උදාන් ලියන සඳිල් ගැන, සුජය ලියන උදාන් ගැන නැත්නම් ඒ විදිහ මාරු ලියන්න. හරි. බලන්න එහෙනම් මොකද කියන්නේ කියලා. activity 5 කියවන බාර speaking. working groups. work කියන්නේ වැඩ කරන්න. in groups කණ්ඩායම් ලෙස වැඩ කරන්න. groups of 6 6 කණ්ඩායම් ලෙස වැඩ කරන්නලු. 6 දෙනා ගන්න teams groups ලෙස. and write ලියන්න. write a paragraph ඡේදයක් ලියන්න. describing විස්තර කරමින්. the appearance බාහිර පෙනුම. හරි. ලියන්න describing විස්තර කරමින්. දැනට ලියන්න. පෙන්සලේ ලියා ගන්න. appearance බාහිර පෙනුම. හරි. කාගේද? of a student of එකෙන් අයිතිය හඟවනවා. ශිෂ්‍යයට අයිති. ශිෂ්‍යයෙක්ගේ බාහිර පෙනුම විස්තර කරමින් ඡේදයක් ලියන්නලු. කොහේ ශිෂ්‍යයෙක්ද? in the class පන්තියේ ඉන්න. පන්තියේ ඉන්න ශිෂ්‍යයෙක්ගේ බාහිර පෙනුම විස්තර කරලා මේ වගේ විස්තරයක් ලියන්න ඕන. present ඉදිරිපත් කරන්න the description විස්තරය to the class පන්තියට. without කියන්නේ නැතුව. without mentioning කියන්නේ සඳහන් කරමින්. එහෙනම් without mentioning කියන්නේ සඳහන් කරන්නේ නැතුව. the name නම of that student ඒ ශිෂ්‍යයාගේ නම සඳහන් කරන්නේ නැතුව නම ලියන්න බෑ. විස්තරය විතරක් ලියනවා. the members සමාජිකයෝ in the other groups අනිත් කණ්ඩායම් වල සමාජිකයෝ දැන් මොන විස්තරය කියනවා. හිතන්න උදාහරණ ගැන විස්තරයක් කියනවා. අනිත් teams වල සමාජිකයෝ කියනවනේ විස්තරය අහලා ඒ කවුද කියලා නම කියනවා. හරි. the members in the other groups අනිත් කණ්ඩායම් වල සමාජිකයෝ must guess කියන්නේ අනුමාන කරනවා. must guess අනුමාන කළ යුතුමයි. the name of the student ශිෂ්‍යයාගේ නම. මොන නමද that එකේ විස්තර කරනවා මොන නමද කියලා. that is being described අන්න is being described passive voice. එතන being පාවිච්චි වෙන්නේ නැහැ. හරි. that කියන්නේ මේ නමනේ. that කියන්නේ නම. is being described. ඒ කියන්නේ මේ මොහොතේ විස්තර වෙමින් පවතින. present continuous passive voice. මේ පාඩම දිනවා ඉස්සරහට මේ first term එකේම තව පිටු ගානක් යනකොට මේ පාඩම තියෙනවා. ඉතින් මම කියලා දෙන්නම්. මේ මොහොතේ විස්තර කරමින් පවතින. ඒක තමයි තේරෙන්නේ. දැන් විස්තර කර ඉන්න ශිෂ්‍යයාගේ නම කියන්න ඕන.
හරි ඒක homework දාගන්න HW කියලා දාගන්න homework හරි ඊට පස්සේ එන්න activity 6 page 7 හරි ඒ activity 6 එක activity 6 එකේ number 1 නැති වෙච්ච missing dog නැති වෙච්ච බල්ලෙක් ගැන කියන්නේ හරි මම විනාඩියක් දෙන්නම් කියව ගන්නටක් ගන්න කලින් හරිද බලමු පිටුව 7 activity 6 reading කියවීම read කියවන්න the following notices the following පහත notices then mean and සහ the announcement කියන්නේ මොකද්ද notices then mean announcement කියන්නේ මොකද්ද තේරුම නිවේදනය announce කරනවා නිවේදනය කරනවානේ announcement කියන්නේ ඒකේ announce කියන ක්‍රියාපදයේ නාම පදේ announcement noun එක හරි කියවන්නලු පහත දැන්වීම සහ නිවේදනය ඊට පස්සේ copy පිටපත් කරන්න copy the table කියන්නේ මෙතන වගුව පිටපත් කරන්න given කියන්නේ දී ඇති වගුව පිටපත් කරන්න at the end අවසානයේට දීලා තියෙන වගුව පිටපත් කරන්නලු into your writing book ඔයාගේ ලියන පොතට and complete it පිටපත් කරලා ඒක සම්පූර්ණ කරන්න complete it හරි missing dog හරි dog කියන්නේ බල්ලා missing dog කියන්නේ නැති වෙච්ච බල්ලා බලන්න missing කියන ing form එක උතෙන්දී පාවිච්චිලා තියෙනවා නාම විශේෂණයක් ලෙස ඒක ඉගෙන ගන්න අලුත් දෙයක් නේද dog කියන්නේ noun එකක් නාම පදයක් මොන dogද missing dog missing කියන්නේ නැති වෙච්ච හරි නැති වෙච්ච බල්ලා adjective එකක් කියලා මේක දාන්න බඩ කරන dog කියන නාම පදයක් නාම පදේ විස්තර කරන නිසා missing කියන්නේ නාම විශේෂණයක් ක්‍රියාපදයේ ing form එක miss කියන්නේ නැති වෙනවා අහිමි වෙනවා ඒකට ing දැම්මහම ක්‍රියාපදයේ ing form එක නාම විශේෂණයක් ලෙසත් පාවිච්චි වෙනවා උදාහරණයක් reading book කියවීමේ පොත writing book ලියන පොත එතන book කියන නාම පදේ විස්තර කරන නිසා verb එකේ ing form එක නාම විශේෂණයක් වෙනවා ඒ වගේ තමයි missing dog නැති වෙච්ච බල්ලා හරි නේද තව ඕනනම් කියන්න lost dog lost කියන්නේ නැති වුණානේ lost dog කියන පුළුවන් නැති වෙච්ච බල්ලා ඒතකොට lost කියන්නේ එතෙන්දී ඒකත් නාම විශේෂණයක් verb එකේ past participle නාම විශේෂණයක් වෙනවා මතක තියාගන්න හරි ක්‍රියාපදයක ing form එක සහ past participle form එක නාම විශේෂණ ලෙස පාවිච්චි කරනවා ඒක අපිට ඉස්සරහට හම්බ වෙනවා දැන් පොඩ්ඩක් මතක තියාගන්න හරි ඔන්න බලන්න එහෙනම් nick තමයි බල්ලාගේ නම nick a labrador cross labrador කියන්නේ බලු විශේෂයක් cross කියන්නේ අර කලවම් කරලා හදපු බල්ලෙක් labrador cross තමයි බල්ලාගේ නම බලු විශේෂයේ නම labrador cross ඒ බල්ලාගේ නම බල්ලට කියන්නේ nick කියලා හරි labrador cross කියන්නේ ඔය ටිකක් ලොකු ගොඩක් ක්‍රීම් පාට වගේ බල්ලෝ ඉන්නවා කන් දෙක වැටිලා දෙපැත්තට දෙකලා ඇති
hina වෙලාවක ඉන්නේ කොයි වෙලාවෙ ෆිල්ම් වල එහෙම පෙන්නනවා. හරි. Nick a Labrador cross has been missing. has been missing කියන්නේ present perfect continuous tense එක අපි කළා. කාලයක් තිස්සේ දැන් මේ මොහොතේත් නෑ missing. අතුරුදහන් වෙලා. කාලයක් තිස්සේ අතුරුදහන් වෙලා. ඒකයි අදහස. has been missing. කාලයක් තිස්සේ නැති වෙලා අතුරුදහන් වෙලා. කවද ඉඳන්ද? since කියන්නේ සිට. since කියන්නේ සිට කියලා ලියාගන්න. since සිට. කවදා සිටද? 3rd May. මැයි මාසේ 3 වෙනිදා සිට මෙයා missing අතුරුදහන් වෙලා. හරි. last අන්තිමට seen දැකලා තියෙනවා. අන්තිමට දැකලා තියෙනවා අවසන් වරට දැක්කේ කියලා කියන්නේ. අවසන් වරට දැක්කේ wearing පැලඳගෙන. wearing කියන්නේ පැලඳගෙන. a red collar රතු පාට කොළ එකක් පැලඳගෙන. බල්ල දාන කොළ එකක්. කරපටිය කියන්නේ. කොළ කියන්නේ කරපටිය. with a name tag with කියන්නේ සමග. name tag tag එක කියන්නේ පොඩි ඔය ඇඳුම් වල තියෙන tag එකක් කියලා. පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් වගේ. හරි. ඒ වගේ කාඩ්බෝඩ් නොවෙන්න පුළුවන්. මොකක් හරි එයාගේ නම ගහපුව මේ වගේ name tag එකක් එක තමයි මේක නික් කියලා ගහලා තියෙන්නේ. එහෙම එකක් සහිත කරපටියක් පැලඳගෙන තමයි අවසන් වරට දැක්කේ. හරි. name tag එකක් කියන්නේ ඒකට අර බෙල්ලේ බඳින කරපටියට අමුණන tag එකක්. හරි. the license number යාව license කියලා කියන්නේ මේක license නෙමෙයි license. හරි. the license number බලපත්‍ර අංකය is බලපත්‍ර අංකය වන්නේ D5498. ඒක තමයි අංකය. Nick is golden brown. බල්ලාව විස්තර කරනවා දැන්. මිනිස්සුන් විස්තර කරලා දැන් බල්ලාව විස්තර කරනවා. Nick is golden brown. රන්වන් දුඹුරු පාට බල්ලෙක්. ඒ වගේ පාට බල්ලෝ තමයි ගොඩක් වෙලාට ඉන්නේ ඒ වර්ගයේ. තවත් පාට වල ඉන්නවා. Nick is golden brown. Nick රන්වන් දුඹුරු පාටයි in color වර්ණයෙන් පැහැයෙන්. යා වර්ණයෙන් රන්වන් දුඹුරුයි. and has a black snout. has තියෙනවා a black කළු පාට. snout කියන්නේ මොකද්ද? snout. What do you mean by snout? snout කියන්නේ මොකද්ද? කාටද කියන්න පුළුවන්? හොම්බ. very good. එයාට තියෙනවා කළු පාට හොම්බක්. කළු පාට හොම්බක් තමයි එයාට තියෙන්නේ. හොම්බ. there is a white patch. there is කියන්නේ තියෙනවා. a white සුදු පාට patch එකක්. ලපයක්, පැල්ලමක්. patch කියන්නේ ලපයක්, පැල්ලමක්. සුදු පාට පැල්ලමක් තියෙනවා on උඩ මත its උගේ head ඔළුව. උගේ ඔළුව මත තියෙනවා සුදු පාට පැල්ලමක්. උගේ ඔළුව මත සුදු පාට පැල්ලමක් තියෙනවා. if found සොයාගත්තොත් please කරුණා කරලා contact සම්බන්ධ කරගන්න. කරුණා කරලා සම්බන්ධ වෙන්න. නැත්නම් සම්බන්ධ කරගන්න. නැත්නම් කෝල් කරලා කතා කරන්න. the closest closest superlative නම් ඉස්සරහට the දානවා. the closest ආසන්නතම ළඟම police station කියන්නේ පොලිස් නෙමෙයි police station ආසන්නතම පොලිස් ස්ථානය සම්බන්ධ කරගන්න police station. හරි. ඌව හම්බුනොත් පොලිසිය දැනුවත් කරන්න. ඕ කියන්නේ හෝ එහෙම නැත්නම් හෝ call 1122432432 එකට කතා කරන්නලු. a handsome reward. handsome කියන්නේ කඩවසම්නේ. handsome. පිරිමි කෙනෙක් විස්තර කරන්න කියන handsome කියන. handsome reward කඩවසම් ටැග් එකක්. ඒ මොකද්ද? මෙතන handsome කියන්නේ ලොකු, විශාල. විශාල ලස්සන ඒ අදහස තියෙනවා. reward කියන්නේ ටැග්, ත්‍යාගය. reward. awaits කියන්නේ බලන් ඉන්නවා, රැඳී ඉන්නවා. හරි. අර ටැග් එක වචන නිසා await කියන එකට s එකක් දානවා. හරි. a handsome reward තමයි වාක්‍යයේ subject එක. එයාට අනුව verb එක තියෙනවා. ඒක නිසා await කියන එකට s එකක් එනවා. හරි. කඩවසම් නැත්නම් විශාල ටැග් එකක් awaits බලන් ඉන්නවා. කවුරු වෙනුවෙන්ද? anyone ඕන කෙනෙක් වෙනුවෙන්. anyone ඕන කෙනෙක් වෙනුවෙන්. මේ anyone කියන කෙනා විස්තර කරනවා who කියන relative pronoun එක දාලා. මතකනේ ඉගෙන ගත්ත 9 වසරේදී. anyone කියන්නේ ඕන කෙනෙක්. anyone විස්තර කරනවා. provides කියන්නේ සපයනවා. any information කියන්නේ අපව ඕනම information තොරතුරු හෝ තොරතුරක්.
ඉන්ෆෝමේෂන් එකේ බහුවචනත් ඉන්ෆෝමේෂන් තමයි s දාන්නේ නැහැ. හරි. එහෙනම් හොඳ ටැග් එකක් ලොකු ටැග් එකක් බලන් ඉන්නවා ඕන කෙනෙක් වෙනුවෙන් ඒ කෙනා විස්තර කරනවා. තොරතුරු ඕනම තොරතුරක් සපයන ඕන කෙනෙක් වෙනුවෙන්. කවුරු ගැනද? on nick ගැන. on කියන්නේ ගැන. nick පිළිබඳ nick ගැන ඕනම තොරතුරක් සපයන ඕනම කෙනෙක් වෙනුවෙන් handsome reward එකක් හොඳ tag එකක් දෙනවා. නැත්නම් tag එකක් බලන් ඉන්නවා යා එනකම්. tag එක බලන් ඉන්නවා තොරතුරු සපයන කෙනා එනකම්. හරි තේරුණානේ එහෙනම්? number 2 හරි found ඉස්සෙල් එක missing නැති වෙලා. හරි බලලා නැති වුණා. ඉතින් අතුරුදහන් වෙලා එයාගෙන දැන්වීමක් දාලා. ආපහු දැන්වීමක් තියෙනවා found. මොකක් හරි දෙයක් හොයාගෙන. හරි බලන්න. a brown color දුඹුරු පාට වර්ණය සහිත men's මිනිස්සුන්ගේ පිරිමි අයගේ men's කියන්නේ පිරිමි අයගේ wallet කියන්නේ පසුම්බිය. wallet පසුම්බිය මුදල් පසුම්බිය. female අයගේ ගැහණු අයගේ කියන්නේ පසුම්බියට purse කියලා. purse p u r s e purse. පිරිමි අයගේ නම් කියන්නේ wallet කියලා පසුම්බියට. පිරිමි අයගේ purse කියලා කියන්නේ නැහැ. හරි wallet කියලා කියන්නේ. a brown color men's wallet දුඹුරු පාට පිරිමි කෙනෙක්ගේ මුදල් පසුම්බියක් with money සල්ලි සමග සල්ලි සහිතව මුදල් සහිතව and 2 credit cards credit cards දෙකක් සහිතව ණයපත් credit cards දෙකක් සහිතව සහ සල්ලි සහිතව මුදල් පසුම්බියක් credit cards in it ඒක ඇතුලේ තිබිලා තියෙනවා credit cards දෙකක් was found passive voice simple past tense වල was verb එක ක්‍රියාපදයේ past participle දානවා passive voice found was found කියන්නේ කිසියම් කෙනෙක් මේක හොයාගත්තා. සොයා ගැනීමට ලක් වුණා මේ පසුම්බිය කිසියම් කෙනෙක්ට. පසුම්බිය තමයි සොයා ගැනීමට ලක් වුණේ. කියන්නේ කිසියම් කෙනෙක් විසින් මේ මුදල් පසුම්බිය සොයාගත්තා අතීතයේ. කවද්ද හොයාගත්තේ? yesterday ඊයේ. 10th June ජූනි 30. around 4:30 pm පස්වරු 4:30ට around කියන්නේ විතර මෙතන වටේ නෙමෙයි විතර. හරි. around එකට සමාන පදයක් ඕන about දාන්න පුළුවන් about විතර සමාන about කියලා යන අතර around සමාන about කොහෙද මේක හොයාගෙන තියෙන්නේ near අසල near the children's park ළමා උද්‍යානයේ අසලදී on park street එකේ on park street කියලා කියන්නේ වීදියේකට කලින් on දාන්නේ උද්‍යාන වීදියේ දන්නවනේ වැලවර්දී නිසිපතනට යන පාර on Park Street. Columber 5. හරිනේ Columber 5. The owner අයිතිකරු හිමිකරු can contact can කියන්නේ පුළුවන් contact සම්බන්ධ කරගන්න පුළුවන්. purse එකේ අයිතිකරුට කියන්නේ wallet එකේ අයිතිකරුට සම්බන්ධ කරගන්න පුළුවන් the security office ආරක්ෂක නිලධාරියා ඉන්න කාර්යාලය of the children's park ළමා උද්‍යානයේ security office එක contact කරගන්න පුළුවන් මොකටද to claim කියන්නේ අයිතිය ප්‍රකාශ කරනවා කියන අයිතිය ප්‍රකාශ කරනවා claim හරි එයාට security office එක සම්බන්ධ කරගෙන අයිතිය ප්‍රකාශ කරන්න පුළුවන් to claim the wallet එකේ අයිතිය ප්‍රකාශ කරන්න නම් සම්බන්ධ කරගන්න පුළුවන් security office එක කියන්නේ security office කියලා security නෙමෙයි security Okay. Next one. ඊට පස්සේ තියෙනවා announcement එකක්. දැන් මුල් දෙක මොනවද? notices දෙක. notices දෙක තමයි මුලින් කිව්වේ. දැන් තියෙන announcement එකක්. නිවේදනයක්. announcement එක දෙන්නේ කොහමද? කරුණාකර සවන් දෙන්න. එහෙම නේද? ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ කොහමද? attention please. අහලා තියෙනවනේ ඉස්කෝලේ. attention please. හරි. බලන්න මොකද්ද heading එක කියන මාතෘකාව? yes අනුමාන කරන්න guess කරන්න අනුමාන කරන්න who it is ඒ කවුද කියලා who කියන්නේ කවුද නෙමෙයි කවුද කියලා මෙතෙන්දී it is ඒ කවුද කියලා මේ කියන කෙනා කවුද කියලා guess කරන්න ඕන අනුමාන කරන්න ඕන අර සැඟවුණා මුත්තා හොයන්නේ ඒ වගේ වැඩ හරි attention please කියන්නේ කරුණා කරලා attention අවධානය යොමු කරන්න ලියන්න attention කියන්නේ අවධානය යොමු කරන්න කරුණා කරලා අවධානය යොමු කරන්න
හරි. ඔක කියන්න පුළුවන් තවත් ක්‍රම ලියා ගන්න. ක්‍රම ලියා ගන්න අවශ්‍ය නම් කියන්න පුළුවන්. Pay attention please. Pay attention කියලා කියන අවධානය යොමු කරනවා. Pay attention අවධානය යොමු කරනවා. Concentrate. Concentrate කියන්නේ අවධානය යොමු කරනවා. හරි. ඔතනම ලියා ගන්න. Pay attention සහ concentrate කියන්නේ සමාන පද දෙකක් අවධානය යොමු කරනවාට. මේ වචන එනවා papers වල. හරි. කරුණා කරලා අවධානය යොමු කරන්න. Welcome. පිළිගන්නවා. Welcome to guess who it is competition. පිළිගන්නත සාදරයෙන් පිළිගන්නවා මොකටද? Guess who it is තමයි මේ තරඟේ නම. Guess who it is කියන තරඟයට සාදරයෙන් පිළිගන්නවා. හරි. තරඟේ නම guess who it is. අනුමාන කරන්න කවුද ඒ කියලා. ඒ තරඟයට සාදරයෙන් පිළිගන්නවා. This competition මේ තරඟය is open. විවෘතව තියෙනවා. is කියන්නේ තියෙනවා, open විවෘතව තියෙනවා. To all සියල්ලන්ටම මේ තරඟේ හැමෝටම විවෘතව තියෙනවා. ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. We will read. අපි කියවන්නම් a description විස්තරයක් කාගේද? of එකෙන් අයිතිය හංගවනවා. of a person පුද්ගලයෙක්ගේ. අපි පුද්ගලයෙක්ගේ විස්තරයක් කියවන්නම්. ඔන්න පුද්ගලයා විස්තර කරනවා who කියන relative pronoun එක දාලා. දැක්කම ඉගෙන ගත්ත grammar පාවිච්චි වෙන හැටි. who කියන relative pronoun එකෙන් අර a person කියන පුද්ගලයා විස්තර කරනවා. who is here? is කියන්නේ ඉන්නවා. here කියන්නේ මෙතන. who is here? මෙතන ඉන්න. at the carnival සැනකෙළියේ ස්ථානය කලින් at දානවා. carnival සැනකෙළියේ. සැනකෙළියේ ඉන්න පුද්ගලයෙක්ගේ විස්තරයක් අපි කියවන්නම්. හරි. සැනකෙළියේ කිසියම් පුද්ගලයෙක් ඉන්නවා. එයාගේ විස්තරයක් අපි කියවන්න යන්නේ. all you have to do is ඔයගොල්ලෝ කළ යුතු එකම දේ වන්නේ have to do කියන්නේ කරන්න වෙනවනේ. have to do කියන්නේ කරනවා. have to do කියන්නේ කරන්න වෙනවා. all කියන්නේ මෙතන සියල්ල නෙමෙයි. කියන්නේ all කියන්නේ එකම දේ කියලා ලියාගන්න පැන්සලෙන්. all එකම දේ. all කියන්නේ මෙතන එකම දේ. you have to do කියන්නේ ඔයා කළ යුතු වෙනවා. ඔයා කරන්න ඕන. එහෙනම් all you have to do කියන්නේ ඔයා කළ යුතු එකම දේ. ඔයා කළ යුතු එකම දේ. හරි. ඔබ කළ යුතු එකම දේ is වන්නේ to find හොයන්න ඕන. to find him ඔහුව හොයන්න ඕන. and bring him ඔහුව ගේන්න ඕන. bring කියන්නේ ගේනවා. ඔහුව රැගෙන එන්න ඕන. him ඔහුව රැගෙන එන්න ඕන. කොහෙටද? to the registration desk. පොලිසියට නෙමෙයි. registration desk එකට. ලියාපදිංචි කිරීමේ desk එක ළඟට ඔහුව රැගෙන එන්න ඕන. එකගෙන එන්න ඕන. හරි. හරි. ඔන්න එයා ගැන විස්තරයක් කියනවා. our mystery person. mystery කියන්නේ අභිරහස්. mystery අභිරහස් පුදුම සහගත. එතන අභිරහස්. අපේ අභිරහස් පුද්ගලයා. person පුද්ගලයා. today අද අපේ අභිරහස් පුද්ගලයා is වන්නේ a man. එයා මිනිසෙක්ලු. පිරිමි කෙනෙක්. අද අපේ අභිරහස් පුද්ගලයා වන්නේ is a man. මිනිසෙක් තමයි. භූතෙක් කියන්නේ නැහැනේ. පිරිමි කෙනෙක්ලු. හරි. not a woman. He is about 5 feet. He is ඔහු වෙනවා about විතර 5 feet අඩි 5ක්. feet කියන්නේ අඩි. and 10 inches අඟල් 10ක්. හරි. මෙයාගේ උස සාමාන්‍යයෙන් 10 inches tall. මෙයා උසින් අඩි 5ක් අඟල් 10ක් පමණ යුක්ත වෙනවා. and is dark complexioned. මෙයාට කළු පාට සමක් තමයි තියෙන්නේ. dark complexioned. he has ඔහුට තියෙනවා a big විශාල birthmark උපන් ලපයක්. ඔහුට තියෙනවා විශාල උපන් ලපයක් on his left cheek. හරි. ඔහුගේ වම් පැත්තේ කම්මුලේ. හරි. ඔහුගේ වම් පැත්තේ කම්මුලේ තියෙනවා විශාල උපන් ලපයක්. හරි. අපි ලියුවේ chin කියලා cheek කියලා ඉස්සෙල්ලා. අර ටීචර් විස්තරේට chin කියලා cheek කියලා මම ලියුවේ. ටගල බලගේ. ටගල බලගේ. ටීචර් විස්තරේට අර බර්ත් මාක් එකක් තියෙනවා කියලා කිව්වනේ. ඒකේ chin කියලාද කිව්වේ cheek කියලාද කිව්වේ? chin කියලා. chin CHIN
එහෙනම් sorry මම හිතර මට අමතක වුණා. චින් කියන්නේ මේ නිකට කම්මුලනේ මම කිව්ව කම්මුල කියලා නැතෙන්දි චින් නිකට කියලා යන්න. නිකට කියලා යන්න එතන. නිකටේ වම් පැත්තේ. චින් කිව්වේ එතන කම්මුලනේ නිකට sorry. නිකට චීක් තමයි කම්මුල. හරි. පොඩි කාලේ ඉගෙන ගන්න. හරි. ඔහුගේ කම්මුලේ වම් පැත්තේ තියෙනවා විශාල උපන් ලපයක්. අනේ උපන් ලපයක් තියෙන හැමෝම හොයන්න ඕනේ දැන්. හරි කාණියල් එකේ උපන් ලපයක් තියෙන හැම මිනිසාම ඉතින් හොයන්න වෙනවා. කම්මුලේ වම් පැත්තේ. උසේ ගන්නට තියෙන. හරි දැන් එයාගෙන තව විස්තර කරනවා. එයා ඇඳගෙන ඉන්නවා. He is wearing. ඔහු ඇඳගෙන සිටිනවා. He is wearing. ඔහු ඇඳගෙන ඉන්නවා මේ මොහොතේ a white color සුදු පාට. long sleeved. හරි ඔහු ඇඳගෙන ඉන්නවා. සුදු පාට. long sleeve කියන්නේ මොකද්ද? අද්දිගනේ. sleeve කියන්නේ කමිසයක එහෙම නැත්නම් ඇඳුමක අත sleeve. හරි එතන වචන ටිකක් තියෙනවා කියන්නේ. sleeve කියන්නේ කමිසයක හෝ වෙනත් ඇඳුමක අත. හරි. එතකොට long sleeve කියන්නේ අද්දිග. long sleeve අද්දිග. ඔතන මෙලියන් පැත්තකින්. අත් කොට නම් ඔය ඇඳුම් කඩවල එහෙම දැකලා තියෙන්නේ short sleeved. අත් කොට නම් short sleeved. අත් නැත්තම් sleeveless. අත් නැත්තම් sleeveless. හරි ලියන්න එහෙනම්. less කියන්නේ නැතිනේ. හරි. He is wearing. ඔහු ඇඳගෙන ඉන්නවා a white color සුදු පාට long sleeved shirt අද්දිග කමිසයක්. A pair of black trousers. A pair of යුගලයක්. black කළු පාට trousers කලිසම්. කලිසම් දෙකක් අඳගෙන ඉන්නවා. A pair of යුගලයක් නේ. හරි trouser කියන අදහස මොකද්ද? trouser කියන්නේ මේ එක කකුලක විතරක් කලිසමට තමයි trouser කියන්නේ. ඉතින් කකුල් දෙකටම අඳිනවනේ. එහෙනම් trousers කියලා දානවා. හරි trouser කියන්නේ එක පැත්තක විතරක් කලිසමේ කොටස. දෙපැත්තටම අඳින්න නිසා එකක් විතරක් නෙවෙයි අඳින්නේ trousers දෙපැත්තටම අඳින්න නිසා trousers. ඒකට ඒකට කියනවා a pair of trousers කියලා. ඒ කියන්නේ trouser එක කියන්නේ එක පැත්තක විතරක් අඳින එක. ඒක යුගලයක් විදිහින් දෙපැත්තටම අඳින්න නිසා a pair කියන්නේ යුගලයක්. a pair of trousers. හරි. මම ඇඳගෙන ඉන්නවා. I am wearing. I am wearing a pair of trousers කියන පොළ. මම ඇඳගෙන ඉන්නවා නිල් පාට a blue pair of trousers. මම ඇඳගෙන ඉන්නවා නිල් පාට කලිසමක් කියලා කියන්නේ මෙහෙමයි. මාරු කරන්න එපා. I am wearing a blue pair of trousers. පස්සේ ලියලා. වරද්දනවා කියන්නේ අද කට්ටිය. කට්ටිය pair කියන එක හලනවා එහෙම නැත්නම් trousers වල s එක හලනවා. හරි. එහෙනම් මේ සැඟවුණ අමුත්තා නැත්නම් මේ අභිරහස් පුජ්‍යලයා ඇඳගෙන ඉන්නවා කළු පාට කලිසමක් සහ අද්දිග සුදු පාට කමිසයක්. ඒ වගේ මෙයා පැළඳ ඉන්නවා අර wearing කියන එක අඳිනවා සහ පළඳිනවා දෙකටමයි තියෙන්නේ. හරි. හරිනේ ලියුවනේ. ඔහු පැළඳ ඉන්නවා a white hat සුදු පාට hat එකක්. cap එක කියන්නේ අපි සාමාන්‍යයෙන් දාන එක. ඕගොල්ලෝ අපි දාන්නේ මේ වගේ එක. අර චිත්‍ර නම් බෑ. හරි මේ වගේ තොප්පිය hat එක cap එක කියන්නේ මේක cap එක. hat එක කියන්නේ මෙහෙම තියෙන්නේ. මේ වගේ. ආයෙ වගේ සුදු පාට hat එකක් පැළඳ ඉන්නවා. and a pair of black sandals. ආය පැළඳ ඉන්නවා pair of ආපහු යුගලයක් pair of පාවිච්චි වෙලා. sandals sandals කියන්නේ පටි සපත්තු වගේ පටි සපත්තු නැත්නම් සෙරෙප්පු පටි තියෙන සෙරෙප්පු හෝ සපත්තු. පටි තියෙන සෙරෙප්පු හෝ සපත්තු. සැන්ඩල්ස් කියලා දන්නවනේ ඔයගොල්ලෝ. හරි කළු පාට සැන්ඩල්ස් දාගෙන ඉන්නවා. ඒත් යුගලයක් එක කකුලකට විතරක් නෙමෙයි දාන්නේ. කකුල් දෙකටම දානවා. ඒ නිසා පෑ යුගලයක්. හරි ඉක්මන් කරන්න. හරි කියලා එක්ස්ක්ලමේෂන් මාක් දානවා. ඒක ප්‍රබෝධමත්ව කියන්නේ. හරි ඉක්මන් කරන්න. find හොයන්න. him ඔහුව හොයන්න. and දාන්නේ ඔහුව හොයලා. ඔහුව හොයලා මොනව කරන්නද? win දිනන්න. the prize tag එකක්. ඔහුව හොයලා tag එකක් දිනන්න. හරි. ඔයගොල්ලෝ ඇක්ටිවිටි පොතේ
මේක ටැග් කරලා කරා things බලන්න මොකද කරන්න තියෙන්නේ කියලා වගුව ඇඳලා ඉන්න එපා පස්සේ වගුව ඇඳ ගන්න මේ headings තුන දානවා things describe appearance special features contact ඒක දාලා කරන්න බෑ ඒතර මුලින්ම number 1 යනට විස්තර කරනකොට කාවද thing described describe කියන්නේ විස්තර කරලා තියෙන thing කියන්නේ දේ මෙතන සතෙක් නේ dog number 1 dog නේ නැත්නම් a missing dog කියලා එයා ගැන විස්තර කරනවා තේරුණා නේද ඊට පස්සේ wallet එක ගැන ඊට පස්සේ mystery man ගැන mystery person ගැන ඊට පස්සේ බලන්න දෙවෙනි column එකේ තියෙනවා appearance කියන්නේ පෙනුම නැත්නම් බාහිර පෙනුම එයාගේ බාහිර පෙනුම විස්තර කරන්න ඕන ඊළඟට තියෙනවා special features විශේෂ ලක්ෂණ contact සම්බන්ධ කරගන්න ඕන කාවද මෙයා හම්බුනොත් හරි කවද සම්බන්ධ කරගන්න ඕන හරි කෙටියෙන් කරන්න ටක් ගාලා ලොකුවට දිග වාක්‍ය ඕනේ නැහැ ටක් ගාලා කරන්න බෑ do it in a flash කලින් ඉවරන මට I have finished කියලා කියන්න activities කරන පොතේ ප්‍රශ්න තියෙනවා අහන්න number 1 කියලා දාන්න ඉස්සර ගන්න ඕන dog බල්ලා තම missing dog කියන පුළුවන් හරි එයාගේ appearance බාහිර පෙනුම special features විශේෂ ලක්ෂණ ඒවා විස්තර කරන්න කොහෙද බලන්න කළු පාට හොම්බක් තියනවා කියලා කිව්වා මතකද
ඉවරද? ඉවර කටියන මට I have finished කියලා කියන්න. මැසේජ් එකක් දාන්න. තොරතුරු දීලා තියෙනවා. හොඳට පැහැදිලි කළා. If you are finished, tell me. No. Okay. හරිද ඉවරද? මෙච්චර යනවාද? Sir, last one. Last one. Okay. හරිද? Who has finished? Sadil has finished. Very good. සර් මේකේ බාහිර පෙනුම ඔක්කොම ලියන්න ඕනද? Thank you. කාගේද? අර ඒ කාගේද? කියන්නේ අර guess who it is කියන එකේ. ඒ කියන්නේ ඔයාලට මෙහෙම හිතන්න. හිතන්න ඔයා පුජ්‍යලයක ඒ මිනිස්යාව ඔයාලට හම්බුණා කියලා හිතන්නකෝ. සැඟවුණ අමුත්තව. හරි ඒ අභිරහස් පුජ්‍යලයා ඔයාලට හම්බ වුණා. ඔව්. එයාව දැක්කහම ඔයාලට පේන දේවල්. ඔයාලට මතු පිටින් පේන දේවල්, බාහිරව පේන දේවල් ටික. බාහිරින් අඳුර ගන්න පුළුවන් දේවල්. හරි සර්. ඉවරද? සුජේ හරිද? තිහාගේ හරිද?
I have finished. Okay, very good. Sujay, have you finished? No, sir. No, hurry up. Kiyවෙන එක දැන්ද? කීවෙන එකද? අන්තිම එක. අන්තිම එක. ඉක්මනට කරන්න. පියංගි හරියද? හරිද? හරිය. Be quick. අර be quick ඉක්මන් වෙන්න. Be fast. වේගවත් වෙන්න. Don't be slow. Finished? Yes, sir. Okay. හරි නේද? එහෙනම් බලමුද? හරි බලමු. මිසින් ඩොග් ගැන නික් ගැන නික්ගේ බාහිර පෙනුම ස්පෙෂල් ෆීචර්ස් විශේෂ ලක්ෂණ සහ පෙනුම හරි මොනවද මේ විශේෂ ලක්ෂණ සහ පෙනුම පාඩ කියන්න පුළුවන් golden brown in color කෙටියෙන් ලියන්න පුළුවන් සම්පූර්ණ වාක්‍යයක් ලියන්න ඕනේ හරි බඳ තීරුවට ලියන්න පුළුවන් golden brown in color කියන්නේ අත්‍යවශ්‍යත් නැහැ හරි golden brown in color දාරන වඩා හොඳයි golden brown in color හරි පැහැය කිව්වා බාහිර පෙනුම පැහැය තව මොනවද has a black snout හරි කෙටියෙන් ලියන්න පුළුවන් ඕන නම් it has a black snout කියලා ලියන්න පුළුවන් නැත්නම් has තියෙනවා a black snout කළු පාට හෝම් Labrador. ඒක බාහිර පෙනුම නෙමෙයිනේ නේද එහෙම ඩිරෙක්ට් ආන්සර් එකක් නෙමෙයි වැරදි දාන්නෙත් නැහැ බාහිර පෙනුම නෙමෙයි ඒකනේ Red collar with name tag. ඔව් ඒවා ඒත් ඉතින් යාගේ ශරීර ලක්ෂණයක් නෙමෙයි බාහිර පෙනුම කියන ගන්න පුළුවන් දේවල් හරි එනකොට ඊට අමතරව කියන්න පුළුවන් විශේෂ ලක්ෂණ a white patch on its head there is a white patch on its head ona has there is තියෙනවා a white patch සුදු පාට ලපයක් on මත its head උගේ ඔළුවේ තියෙන සුදු පාට පැල්ලමක් ලපයක් හරි ඒවා තමයි විශේෂ ලක්ෂණ සහ බාහිර පෙනුම ඉතින් නේද හරි ඒතර මෙයා තමයි විශේෂ කෙලින්ම ගන්න පුළුවන් ඩිරෙක්ට් උත්තර මේවා ඔයාලට ඕන නම් ඉතින් අමතරව කියන්න පුළුවන් wearing a red collar with a name tag එහෙම දාන්නත් පුළුවන් හරි ඒවට වැරදි දාන්නෙත් නැහැ කෙලින්ම ඍජු උත්තර තමයි මේවා බාහිර පෙනුමනේ අරක ඇඳුම උගේ ඇඳුම වගේ නේ ඌ පැලඳින්න එකක් නේ උගේ අර ශරීරයේ මංගයක් නෙමෙයිනේ wearing a red collar with a name tag කියන එක දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ අර කෙලින්ම ඍජු උත්තරයක් නෙමෙයි ඒක හැබැයි හරි අර labrador cross කියන එකත් ඒත් ඒ වගේ ගන්න පුළුවන් වුණා labrador cross නිසා මේව අඳුර ගන්න පුළුවන් ඒ જાති බල්ලව අඳුරන අයට අඳුර ගන්න පුළුවන් ඒකත් වක්‍ර උත්තරයක් විදිහට ගන්න පුළුවන් labrador cross උගේ විශේෂය දාන්න පුළුවන් ඒක වක්‍ර උත්තරයක් ඍජු උත්තරයක් නෙමෙයි ප්‍රශ්න නැහැ
අවශ්‍ය නැහැ ඒවා දාන්නත් පුළුවන් නොදාන්නත් පුළුවන් දෙකම හරි. හරි. ඊට පස්සේ contact කවුද contact කරගන්න ඕන? the closest police station නේ ආසන්නතම පොලිස් ස්ථානය. the closest ඊළඟට යා police station ආසන්නතම පොලිස් ස්ථානය. එහෙම නැත්නම් තව මොන හරි තියෙනවා සම්බන්ධ කරගන්න. call call වල එහෙම දාන්න පුළුවන්. call ඒ අංකේ දානවා ෆෝන් නම්බර් එක දාන්න. 112244432432. ඒක ලියුවා නෑ. එන එක ඔය දිනවා හරි දාලා. අර දැම්ම කියලා වැරදි දාන්නේ නෑ. ලැබ්‍රඩෝර් ක්‍රොස් ඒවට වැරදි දාන්නේ නෑ. ඍජු උත්තර නෙමෙයි හැබැයි. වක්‍රාකාරයෙන් ආව අඳුර ගන්න පුළුවන් උත්තර. found හමු වෙනවා. හොයාගත්තේ කාවද? කිසියම් දෙයක් නේ. a men's wallet. what ලියන්න පුළුවන් a men's wallet. පිරිමි කෙනෙක්ගේ මුදල් පසුම්බියක් wallet එකක්. a men's wallet. missing wallet. missing කියන එක දීලා නෑනේ. missing wallet කියන්න පුළුවන් නැති වෙච්ච මුදල් පසුම්බියක්. එහෙම කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. a men's wallet. එහෙම ලියවන වඩා හොඳයි. හරි. එතකොට මෙයාගේ ලක්ෂණ මොනවද? පැහැය කියන brown in color. in color එක අත්‍යවශ්‍යමත් නැහැ. දානවා වඩා හොඳයි. brown in color. පාට කිව්වා. තව මොනවද? එච්චරයි නේද සර් තියෙන්නේ. with money and 2 credit cards. ඔය වක්‍ර උත්තර. ඉතින් මෙතන අර ඍජු උත්තර නැති නිසා ඒවා දාන්න පුළුවන් ඉතින්. මෙතන අර කරුණ තිබ්බ නිසා අපිට අත්‍යවශ්‍යම නැහැ. ඉතින් මේකට මෙතන අර වක්‍ර උත්තර වල දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද උත්තර අපිට අඩු නිසා ඍජු උත්තර නැති නිසා with money and 2 credit cards එකක් දාන්න පුළුවන්. අපි එකක් දාමු. ඒකේ තිබුණා සල්ලි සහ ක්‍රෙඩිට් කාඩ් දෙකක්. හරි. හරි. ඒතර ඒකෙන් අඳුර ගන්න පුළුවන් පර්ස් එක. ඊට පස්සේ කාවද කන්ටැක්ට් කරගන්න ඕන? the security office of the children's park නේ. කන්ටැක්ට් කරගන්න ඕන කාවද? මට පොඩ්ඩක් මේ ඕගොල්ලන්ගේ මේ අද දවසේ ක්ලාස් තියෙන වෙලාව ටික මට පොඩ්ඩක් කියන්න. බ්‍රහස්පතින්දා තියෙන වෙලාව ටික මට පොඩ්ඩක් කියන්න. මොකද අනිද්දුවට සමහර විට ක්ලාස් එකක් තියෙන කතාවක් කිව්වා. ගොඩක් වෙලාවට වෙනස් වෙන එකක් නැහැ. බැරි වෙලාවත් වෙනස් කරන්න ඕන මට පොඩ්ඩක් කියලා දෙන්න. හරි. the security office of the children's park. The security office. itu තමයි contact කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ අභිරහස් පුජ්‍යලයා. thing describe. කවද විස්තර කරන්නේ? mystery person නේ. a mystery person. නැත්නම් the mystery person. හරි. ඔයාලට කියන්න පුළුවන් අභිරහස් පුජ්‍යලයා කියලා. දැන් උඩින් දාන්න මං හරි. උඩේ වලියට. The competition guess who it is. ඒක කම්පිටිෂන් එකේ නමනේ. නේද? විස්තර කරන්නේ කාවද? පුජ්‍යලයක් වෙන්නේ. නේද? අරක තරඟේ නම විස්තර කරන්නේ කාවද කියලා අහන්නේ. ඒතර ඊට වඩා හොඳයි නේද? අභිරහස් පුජ්‍යලයා කියන එක. අභිරහස් පුජ්‍යලයානේ මේක විස්තර කරලා තියෙන්නේ. නේද? මම හරි නේද? හරි. Are you agree with me? Okay.
sorry, do you agree with me? එක වෙනවා agree කරලා ing දාන්න බෑ. හරි, number 3. Thing described කවද විස්තර කරන්නේ the mystery person. එක්කෙනෙක් ඉන්න නිසා අපි the දානවා. ගොඩක් ඉන්නවනම් පුජ්‍යලේ. එතන එක්කෙනයි the mystery person. අභිරහස් පුජ්‍යලයා. හරි. හරි. ඒතර යාගෙන විස්තර කියනවනම් එයාගෙන ගොඩක් තියෙනවා නේ. He is about 5 feet and 10 inches. about keys දාන්න පුළුවන් නොදාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. දෙකම හරියක්. අපිට heading කියනකොට about 5 feet and 10 inches tall. අඩි 5යි අඟල් 10ක් පමණ උසයි. ඊට අමතරව කියන්න පුළුවන් dark complexion. මේ point by point කියන්න පුළුවන්. කරුණු විදිහට කියන්න පුළුවන්. කළු පාට සමක් තියෙන. dark complexion. He has a big birthmark. has දාන අපිට he දාලා කියන්න පුළුවන්. He has a big තනිකම big birthmark කියලා දාන්න පුළුවන්. ක්‍රම කිහිපයක් තියෙනවා. a big birthmark on his left cheek. ඔහුගේ වම් පැත්තේ කම්මුලේ තියෙනවා විශාල උපන්ලාභයක්. හරි, ඔඩි කිව්වනම් ඇති. අර ඇඳුම කියන එක ඒක අත්‍යවශ්‍යම නැහැ. ඒක වක්‍ර උත්තරයක්. දාන්න පුළුවන්. නොදාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. He is wearing a white color long sleeve shirt, a pair of black trousers, a white hat and a pair of black sandals. අත්‍යවශ්‍යම නැහැ. දැම්ම කියලා වැරදි දාන්නේ නැහැ. හරි. ඒ කියන්නේ අර කලින් ඒවදී ඒ දේවල් ටික විස්තර කරලා නැත්නම් මිනිස්සුන්ගේ වෙනුම කියද්දි විස්තර කරලා යන්නේ ඇඳුම ගැන එහෙම. මේවදී එහෙම ඒජ් එක ඒවා කියද්දි මේවල ගැන විස්තර කරද්දි හරි. දැම්ම කියලා වැරදි දාන්නෙත් නැහැ. ඔයාලට කරුණු මදි වුණොත් ඒවා දාන්න ප්‍රශ්නයක් නැහැ. ඒවට තොදර ගන්න පුළුවන්. හැබැයි ඒවා ශරීරයේ අංග නොවන නිසා ඍජු උත්තර නෙමෙයි. හරි. contact. කාවද contact කරගන්න ඕන? Registration desk. Yeah. ඔයා registration desk එකට යාව එක්කගෙන එන්න ඕන. ඔව්. පුජ්‍යලේක නමක් දාලා නැහැනේ. registration desk. ඔයාලට කියන්න පුළුවන් registration desk එක contact කරගන්න එක. පොඩක් අමාරුයි. අපිට හදලා කියමු. The person පුජ්‍යලයා who is in the registration desk. ප්‍රශ්නය නැහැ. නිකම් registration desk දාන්න පුළුවන්. The person පුජ්‍යලයා මොන පුජ්‍යලයාද who එකේ විස්තර කරන මොන පුජ්‍යලයාද කියලා. Who is එයා ඉන්නවා. is කියන්නේ ඉන්නවා. Who is at the registration desk. at ස්ථානයේ at the registration desk. එයා තමයි contact කරගන්න ඕන. third column එකට මේක දාන්න. නිකම් registration desk කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒතර අදහස් එනවනේ එතන ඉන්න පුජ්‍යලයාගේ ප්‍රශ්නයක් නැහැ ඒත් හරි. හරි. ස්පෝකන් ඉංග්‍රීසි පාඩමක් කරන්න පුළුවන්ද? ටක්කල්. සර් 3යි 5යි වෙලා 3යි 5යි sir. වෙද්දි විනාඩි 7ක් වගේ පරක් වුණානේ. කට්ටිය ලොකු වෙද්දි. ඔයගොල්ලෝ 1:08ට වගේ තමයි ලොකු වෙන්නේ. ඔක්කොම ලොකු වෙද්දි. නෑ නේ සර් 1යි 5ට වගේනේ. 1යි 5ට වගේ sir. හරි මට පොඩක් කේක් වෝක් එකේ වාක්‍යයක් කියන්න එහෙනම්. කේක් වෝක්. කේක් වෝක් දාලා කියලා දෙනවා මම. කේක් වෝක් එකක් කියන්නේ මොකක්ද කියලා. What is a cake walk? වාක්‍ය ගන්න කියන්නක් ගන්න. cake walk දාලා කො මතකද? It is a cake walk. cake walk. cake. cake එක උඩ ඇවිදිනවද? හා? කො පාඩම් කළා නෑනේ. What is a cake The walk? exam is cake walk. our exam is a cake walk. හරි. තේරුම? අපේ exam එක අපේ
අපේ විභාගේ බොහොම පහසුයි. very good. අපේ විභාගේ බොහොම පහසුයි. බොහොම ගොඩක් lazy. easy, very easy. හරි cake walk එකක් කියන්නේ a very easy task. ගොඩක් lazy දෙයක්. cake walk. ගොඩක් lazy වැඩකට කියනවා cake walk එකක් කියලා. our exam අපේ විභාගය is a cake walk. අපේ විභාගය ගොඩක් lazy. lazy වුණා නම් was a cake walk. තේරුණා නේද? හරි එහෙනම් මතක් කරගන්න. මට කියන්න තව වාක්‍යයක්. හරි වාක්‍යයක් කියන එක නම් ලොග් අවුට් වෙන්න පුළුවන්. එහෙම දාමුකෝ. හරි. හොඳයි නේද? වාක්‍යයක් කියන්නේ cake walk. on a piece It of cake. was a cakewalk. මොකද? It was a cakewalk. it was a ඒක අපහසු දෙයක් වුණා. very good. හරි. සමිත් The school final cricket match is a cakewalk. our schools අපේ පාසලේ final cricket match was a cake walk. හරි. ලකුණු 100ක් ගහුවා. විකට් 10ක් ගත්තා. විකට් 10ක් ගත්තා. එන ගෑන තකලා ගාලට යන්න. මෙතන නෙමෙයි ඉන්නවනේ. හරි. විහංගේ පුළුවන් උදාහරණයක් දෙන්න cake walk දාලා. ගොඩක් ලේසි දෙයකට. පුළුවන්. අමාරුයි. ගොඩක් ලේසි දෙයකට කියන්නේ cake walk එකක් කියලා. our exam is a cake walk. the cricket match is a cake walk. match එක ගොඩක් ලේසි. ඒ වගේ කියන්න පුළුවන්. passing the O-level exam is a cake walk. O-level විභාගේ පාස් වෙන එක cake walk එකක්. ගොඩක් ලේසි දෙයක්. හැබැයි ඔයා වැඩ කළොත් 9S ගන්න එක පාස් වෙන එක ඕන එකෙන්ද පුළුවන්. 9S ගන්න එක cake walk. හරි. එහෙනම් මෙතන නතර කරමු. අයිබෝන් පොඩ මට කියන්න ක්ලාස් තියෙන කවද්ද මේ අද ක්ලාස් තියෙන දවසේ කියන පොඩ වෙලාවක් දවස් වල තියෙන ක්ලාස් කීයද බලන්න. සලින් සර් මට මේ ඉංග්‍රීසි ක්ලාස් එක විතරයි තියෙන්නේ. ආයෙ ප්‍රශ්නයක් නෑ උදාන්න. සලින් ඔව්. කිය සර් මට ආයි ක්ලාස් තියෙන්නේ 6:00ට. 6:00ට. ඒ කියන්නේ උදේ ඉඳන් 6:00 වෙනකම් ඔන්ලයින් පුළුවන්. 6 වෙනකම්. වගේ. එහෙමද? ඔව්. ඔව් සර් හැබැයි සර් ගොඩක් හවස් ඒ කියන්නේ දැන් 1:03න් පස්සේ වගේ හවසට පොඩ්ඩක් හිර වෙනවා. ඒ කියන්නේ හිර වෙනවා කියන්නේ? හිර වෙනවා කියන්නේ මොකක් හරි ඒවා සෙට් වෙන හවසට ගොඩක්. මැච් එකක් වගේ. ප්‍රැක්ටිස් ඒවා තියෙනවා. හරි. මම බලන්නම් එහෙනම් ගොඩක් වෙලාවට මේලාම තියන්න පුළුවන්. ඒ බැරිලා වෙනසක් වෙනවා නම් 90ක් වෙලාවට මේලාට තියන්න පුළුවන්. ඒ වෙනසක් වෙනවා මම කියන්නම්. හරි. අයිබෝන් උස්සන්න. අයිබෝන් සර්. අයිබෝවන් සර්.